good evening. අපි 2000 past papers කතා කරන එකේ 3 වෙනි දවස අද. මම හිතන්නේ පළවෙනි දවසේ ප්‍රශ්න 6ක් විතර කතා කරා. දෙවෙනි දවසේ ප්‍රශ්න 8ක් විතර කතා කරා. අපි කතා කරන්න යන්නේ 2000 MCQ එකේ ප්‍රශ්න අංක 15 වෙනි එක මම හිතන්නේ 14 ගිය සතියේ අපි කරා. අපි හැමෝම යන් 15 වෙනි ප්‍රශ්නේ past paper එක ඔයාලා පෙළ ගන්න. මම එතනදී මතක් කරනවා ඔයාලට ස්වාරක්ෂක කියන කතාව. ඊයේ මම හිතන්නේ පේපර් එකේ තිබුණා මේක. බලන්න අපි යන් මාතෘකාවට ස්වාරක්ෂක කියන එකට ළමයි මොනවද ස්වාරක්ෂක කියලා කියන්නේ? ස්වාරක්ෂක එහෙම නැත්නම් බෆර්ස් කියලා අපි කියනවා. ස්වාරක්ෂක අපි කරන්නේ ප්‍රශ්නාංක 15 question number 15. ප්‍රශ්න ෂෙයා කරන්නේ 2000 MCQ 15 ස්වාරක්ෂක මතකද තියරි ක්ලාස් එක වලට මම කියලා දුන්නා. මේකේ අදහස තමයි ස්ව ආරක්ෂක කියන්නේ. මොන ආරක්ෂකද? ස්ව ආරක්ෂක. ස්ව ආරක්ෂක ස්වරාදේශ සංදී තියෙන ස්වරය ආදේශ වෙනවා. ස්වාරක්ෂක තමන් විසින් ආරක්ෂා වෙනවා කියන අදහසින් අපි කියන මොනවා කියලාද? ස්වාරක්ෂක කියලා කියන තමා විසින් ස්ව කියන්නේ තමන් කියන එක. තමන් විසින් ආරක්ෂා වෙනවා. මොනවාගෙන්ද? pH වෙනස් වීම වලින්. pH වෙනස් වීම. තමන් විසින් ආරක්ෂා වෙන pH වෙනස් වීම වලින් කියන අදහසින් අපි කියනවා ළමයි ස්ව ආරක්ෂක කියලා. ස්වාරක්ෂක කොහොමද අපි මේක අර්ථ දක්වන්නේ ළමයි? මතකද ඔයාලට තියෙන ළමයි? ප්‍රබල අම්ලයකින් ස්වල්පයක් එක්කල විට හෝ ප්‍රබල බෂ්මයකින් ස්වල්පයක් එක්කල විට හෝ ආශ්‍රිත ජලයෙන් තනුක කළ විට pH අගේ නොවෙනස්වම වාගේ පවතින පද්ධතිය ලැබෙන ස්ව ආරක්ෂක. මොනවා ස්වාරක්ෂක කියන්නේ? ප්‍රබල අම්ලයකින් ස්වල්පයක් එක්කල විට හෝ හැමෝම කියන්නේ ප්‍රබල අම්ලයකින් ස්වල්පයක් එක්කල විට හෝ ප්‍රබල බෂ්මයකින් ස්වල්පයක් එක්කල විට හෝ ආශ්‍රිත ජලයෙන් තනුක කළ විට pH අගය වෙනස් වෙන්නේ නැහැ නෙවෙයි නොවෙනස්වම වාගේ පවතින පද්ධතිය ලැබෙන ස්ව ආරක්ෂක කියලා කියනවා. මොනවා ස්වාරක්ෂක කියන්නේ? ප්‍රබල අම්ලයකින් චුට්ටක් දාපුවාම ප්‍රබල බෂ්මයකින් චුට්ටක් දාපුවාම ඊට පස්සේ ආශ්‍රිත ජලය දාපුවාම pH එක වෙනස් වෙන්නේ නැති පද්ධතියට අපි කියන ස්ව ආරක්ෂක කියලා කියනවා න ะ ස්වාරක්ෂක. හරි. ස්වාරක්ෂක අර්ථ දැක්වීම හැමෝම ලියා ගන්න. හොඳ ප්‍රබල අම්ලයකින් ස්වල්පයක් එක්කල විට හෝ ඊයේ පේපර් එකේ ලිව්වා මම හිතන්නේ. ඩෙෆිනිෂන් එක ලියා ගන්න. හොඳ. ප්‍රබල අම්ලයකින් ස්වල්පයක් එක්කල විට හෝ ප්‍රබල බෂ්මයකින් ස්වල්පයක් එක්කල විට හෝ ආශ්‍රිත ජලයෙන් තනුක කළ විට pH අගය නොවෙනස්වම වාගේ පවතින පද්ධති වලට අපි කියනවා ළමයි ස්ව ආරක්ෂක කියලා. ප්‍රබල අම්ලයකින් ස්වල්පයක් එක්කල විට හෝ ප්‍රබල බෂ්මයකින් ස්වල්පයක් එක්කල විට හෝ ආශ්‍රිත ජලයෙන් තනුක කළ විට pH අගය නොවෙනස්වම වාගේ පවතින පද්ධති. හරි. ඊයේ ලිව්වට කවන්න ආලියා ගන්න හොඳේ. ඒතර මේකේ ස්වාරක්ෂක පද්ධති වලට හම්බෙන ඒවා මම පැහැදිලි කරන ක්‍රියාව ස්වාරක්ෂක පද්ධති ටික අපි මතක තියා ගන්නවා කොහොමද? ස්වාරක්ෂක පද්ධති සෙට් එක. අලමයි දුවා ගිසදේ නෑ ඊයේ කිව්වනේ. දුවා දුවාලා දුබා දුබාලා දුවා දුවාලා දුබා දුබාලා ඊළඟ එක මෙන්න මේ වගේ ආයන බයිකාබනේට් වගේ ආයන. දුවා කියන්නේ දුබල ආම්ල ලවණ. උදාහරණයක් ලියුවොත් ඇසිටික් දුබල ආම්ලයක්. ළමයි ඇසිටික් දුබල ආම්ලයක්. සෝඩියම් ඇසිටේට් දුබල ආම්ල ලවණයක්. දුබල ආම්ලයයි දුබල ආම්ල ලවණයයි දෙන්නම ඉන්නවා. ඊළඟ දුබල භස්ම ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක ඇමෝනියම් ක්ලෝරයිඩ්. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක ඇමෝනියම් ක්ලෝරයිඩ්. ඊට පස්සේ බයිකාබනේට් ආයන වගේ වෙන්න පුළුවන්. ඒක අපි කියනවා දුබල ද්විභාෂ්මික අම්ලයෙන් H+ එකක් ඉවත්. කාබොනික් කියන්නේ දුබල අම්ලයක්. එයාගෙන් H+ එකක් ඉවත් වුණාම එයා හැදෙනවා. දුබල ද්විභාෂ්මික අම්ලයකින් කොහොමද කියන්නේ අපි? දුබල ද්විභාෂ්මික. ඒ කියන්නේ මාධ්‍ය රෙස්තරාන්ට දෙකක් දෙන්න පුළුවන්. දුබල ද්විභාෂ්මික අම්ලයකින් H+ එකක් ඉවත් වෙච්ච එක. තව තියෙනවා මේක. H3PO4 වලින් හැදෙන මේකත් පාස් පෙපර්ස් පෙළොත් වලට අහුවේ.
H2PO4 ඍණ H2PO4 ඍණ ආයන HPO4 ඍණ දෙක ආයන මෙන්න මේ දෙන ස්වාරක්ෂක ක්‍රියාව පෙන්වනවා. හරි. මේක දුබල ආම්ලයක් ද්විභාෂ්මිකයි කියන්නේ H+ දෙකක් දෙන්න නිසා. මොකද්ද කියන්න ඕන? දුබල ආම්ල ලවණ වලින් සෑදුණු පද්ධති ස්වාරක්ෂක ලක්ෂණ පෙන්වනවා. දුබල භාෂ්ම ලවණ වලින් සමන්විත පද්ධති ස්වාරක්ෂක ගුණ පෙන්වනවා. ඊට පස්සේ දුබල ද්විභාෂ්මික ආම්ලයකින් ද්විභාෂ්මික කියන්නේ H+ දෙකක් දෙන්න පුළුවන් කියන එක. දුබල ද්විභාෂ්මික ආම්ලයකින් H+ එකක් ඉවත් වෙච්ච ඒවා ස්වාරක්ෂක ක්‍රියාව දක්වනවා. ඊළඟට දුබල ත්‍රිභාෂ්මික ආම්ලයකින් ත්‍රිභාෂ්මික කියන්නේ H+ තුනක් දෙන්න පුළුවන් කියන එක. දුබල ත්‍රිභාෂ්මික ආම්ලයකින් H+ එකක් ඉවත් වෙච්ච ඒවා H+ දෙකක් ඉවත් වෙච්ච ඒවා ස්වාරක්ෂක ක්‍රියාව දක්වනවා. ඒ නිසා අපිට අහුවෙන්නේ මොනවාද? පද්ධති වර්ග කියන්න දුබල ආම්ලයකුයි එයාගේ ලවණයකුයි හිටියොත් පද්ධතියක එක ස්වාරක්ෂක ක්‍රියාව දක්වනවා. දුබල භාෂ්මයකුයි එයාගේ ලවණයකුයි හිටියොත් එහෙම එයා ස්වාරක්ෂක ක්‍රියාව දක්වනවා. ඊට පස්සේ මෙයා දුබල ද්විභාෂ්මික ආම්ලයකින් H+ එකක් ඉවත් කිරීමෙන් ලැබෙන ආයන බයිකාබනේට් ආයන මෙන්න මෙයාගේ නම බයිකාබනේට් ආයන ස්වාරක්ෂක ක්‍රියාව දක්වනවා. ඊට පස්සේ දුබල ත්‍රිභාෂ්මික ආම්ලයකින් H+ එකක් ඉවත් වුණාම හැදෙනවා ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට්. මොකද නම H දෙකක් තියෙන නිසා අපි කියනවා ළමයි ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට්. ඊට පස්සේ ඒකේන තව H+ එකක් ගියාම හැදෙනවා මොනෝහයිඩ්‍රජන් ෆොස්ෆේට්. එන ස්වාරක්ෂක ක්‍රියාව දක්වනවා දිනවා පද්ධති 1යි 2යි 3යි 4යි 5යි. ස්වාරක්ෂක ක්‍රියාව දක්වන ප්‍රශ්න අපිට අපු වෙන්නේ නැත්නම් පද්ධති වර්ග හම්බෙන්නේ පාස් පේපර්ස් 1980 ඉඳන් 2020 විතර වෙනකන් තියෙන ඒවා විශ්ලේෂණය කරලා බලද්දී අපිට හම්බෙන්නේ පද්ධති වර්ග කීයද ළමයි හම්බෙන්නේ? 1 2 3 4 5. අග්ගල දාගන්න ස්වාරක්ෂක පද්ධති මොනවාද? දුබල ආම්ල ලවණ වලින් සමන්විත පද්ධති, දුබල භාෂ්ම ලවණ වලින් සමන්විත පද්ධති, දුබල ද්විභාෂ්මික ආම්ලයකින් H+ එකක් ඉවත් වෙච්ච පද්ධති, දුබල ත්‍රිභාෂ්මික ආම්ලයකින් H+ එකක් ඉවත් වෙච්ච ඒවා, දුබල ත්‍රිභාෂ්මිකකින් H+ දෙකක් ඉවත් වෙච්ච ඒවා ඔක්කොම ස්වාරක්ෂක පද්ධති කීයක් තියෙනවද ළමයි? 5ක් තියෙනවා. සිලබස් එකේ අපිට හම්බෙන පරාසය ඔක්කොම කීයක් තියෙනවද? මෙන්න මේ සෙට් එකේදී. හරි. දුබල ආම්ල ලවණ, දුබල භාෂ්ම ලවණ, දුබල ද්විභාෂ්මික ආම්ලකින් H+ එකක් ඉවත් වුණාම හැදෙන බයිකාබනේට් ආයන, අනිත් එක H3PO4 වලින් නැත්නම් දුබල ත්‍රිභාෂ්මික ආම්ලකින් H+ එකක් ඉවත් වෙච්ච H+ දෙකක් ඉවත් වෙච්ච ඒවා. බලන්න. ඔන්න අපි කතා කරා මොන පද්ධති ගැනද ළමයි? ස්වාරක්ෂක පද්ධති ගැන. ඊට කලින් පුංචි උදාහරණයක් කරන්න pH coin එක වලට කොහොමද දන්නේ තියෙන්නේ. නමුත් මම චුට්ටක් මතක් කරන්න යන්නම්. අපි මේක ක්ලාස් එකේ හදුවා මම හිතන්නේ තියෙන ක්ලාස් එකේ anyway. අපි ගමු සංශුද්ධ ජල. සෙල්සියස් 25 තියෙන ජලය ගමු. සෙල්සියස් 25 ජලයේ pH එක කීයද ළමයි? ජලයේ ඉන්ධන සාන්ද්‍රණය කීයද? උදව් කරන්න මට. සෙල්සියස් 25 ඉන්ධන සාන්ද්‍රණය කොච්චරද ළමයි? 10^7 මවුල ඝන ඩෙසිමීටරයට. නැත්නම් අපි කියන pH එකේ 7. සෙල්සියස් 25 ඉන්න එක්කෙනෙක්ගේ pH එක කීයද ළමයි? 7යි. හරි. ඊට පස්සේ අපිට පුළුවන් දැන් මම මේකට දානවා ළමයි බලන්න මේකේ ඝන සෙන්ටිමීටර් 24ක් කියලා හිතමු. හරි මම කොච්චරද? ඝන සෙන්ටිමීටර් 24ක් කියලා අපි හිතමු. හරි. ඒතර බලන්න මේකේ H ධන සාන්ද්‍රණය 10^7 දී pH අගේ 7යි ජලය 24ක් තියෙනවා. ජලය. මම මේකට දානවා මේකට දාන්න 0.1 mHCl මම මේකට දාන්නම් 0.1 mHCl ඝන සෙන්ටිමීටර් එකක් දාන්න. ඝන සෙන්ටිමීටර් එකක් දාන්න. මුළු පරිමාව කලින් 24ක් තිබුණා. ඝන සෙන්ටිමීටර් 24ට කීයක් එකතු වෙනවද? එකක් එකතු වෙනවා. දැන් මුළු පරිමාව කීයද ළමයි? ඝන සෙන්ටිමීටර් 25. තිබුණා 24ක් ජලය. HCl එකත් එක්ක ඔක්කොම ඝන සෙන්ටිමීටර් 25යි. දැන් මේකේ තියෙන මුළු H ධන මවුල් ලැබෙන ක්‍රම දෙකක් තියෙනවා. මේක කොහොමද අපි මුළු H ධන මවුල ගන්න? මුළු H+ මවුල සමානයි H2O වලින් ලැබෙන ඒවා
දාන HCl වලින්. හරි. ජලයෙන් ලැබෙන ඒවා සහ HCl වලින් ලැබෙන. ජලයෙන් ලැබෙනවා තියෙනවා 10 ජලයෙන් ලැබෙන කොච්චරක් වෙනවද තමයි 10 ඒක 25 දී නියතයක් කියලා අපි කියමු. HCl වලින් හම්බ වෙනවා මෙතන දාන n සමානයි Cv 0.1 m මවුල ධන ඩෙසිමීටරයට ගුණ කිරීම එක ගුණ කිරීම 10^3 ධන ඩෙසිමීටර. එතකොට කීයද? එක ගුණ කිරීම 10^4යි මවුල. n සමානයි Cv දාන්න මෙතන තියෙන එක ගුණ කිරීම 10^3යි. මේක දශමයකින් ගුණ කරපුවම වෙනවා එක ගුණ කිරීම 10^4ක් වෙනවා ප්ලස් මවුල්. හරි. එතකොට මෙතන තියෙන කිය 10^4යි. ළමයි 10^7කුයි 10^4කුයි එකතු කරන එකතුව කීයට සමානද? උත්තර දෙන්න. 10^7කුයි 10^4කුයි එකතු කරන එකතුව කීයට සමානද? ළමයි 10^7කුයි 10^4කුයි එකතු කරනවා. එකතුව කීයට සමානද? ළමයි උත්තර ඕන 10^7යි 10^4යි එකතු කරනවා. කීයද එකතුව? ඔව් 10^7 මෙයාට වඩා මෙයා 10 ගුණයකින් අඩුයි. නැත්නම් මෙයාට සාපේක්ෂව මෙයා 10 ගුණයකින් වැඩි. ඒ නිසා චතුමාල් හොඳයි. මෙයා නොසලකා හරිනවා. මෙයා නොසලකා හරපුවාම sorry 10^7 නොසලකා හරිනවා. 10^7 නොසලකා හරපුවාම එකතුව 10 කීයට සමානද? ආසන්න වශයෙන් 10^4ට සමානයි. ඒක තේරෙනවද ළමයි? මේ ද්‍රාවණයට H+ දෙන්න පුළුවන් අය H+ දායක කරන්න පුළුවන් අය දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ජලය. ජලය සාමාන්‍යයෙන් දෙන්නේ 10^7ක් දෙන්නේ. මෙයා 10^4ක් දෙනවා. එතන මේක ඉතාමත් අඩුයි. එතන මේකේ 10^7යි 10^7යි එකතු කරපුවාම වෙනවා 10^4ක් විතර එනවා මුළු H+ කියන. ඒ කියන්නේ කාගෙන් ආපු සංඛ්‍යාව විතරද ගන්න? HCl වලින් ආපු සංඛ්‍යාව විතරක් ගන්නවා අපි H+ විදියට. දැන් අපි බලමු මේකේ H ධන සාන්ද්‍රණය. H ධන සාන්ද්‍රණය එන්නේ මවුල සංඛ්‍යාවක දෙක ගුණ කිරීම 10^4යි මවුල. පරිමාව කීයද? 25 ගුණ කිරීම 10^3. ධන ඩෙසිමීටර. 25 ගුණ කිරීම 10^3යි ධන ඩෙසිමීටර. ධන ඩෙසිමීටර. ඊට සුළු කරපුවාම 10^3 කැපිලා යනවා. 0.4යි 25න් 1යි 50න් 2යි 100න් 4යි කියන 0.4 ගුණ කිරීම 10^3. ගෙදෙන 4 ගුණ කිරීම 10^3. අපිට H+ සාන්ද්‍රණය කොච්චරක් හම්බ වෙනවද ළමයි? 4 ගුණ කිරීම 10^3ක් හම්බ. ආපහු බලන්න හදපු විදිය. ආරම්භයේ සංශුද්ධ ජලයේ ඉන්න සෙල්සියස් 25 දී ඒකේ H ධන සාන්ද්‍රණය තියෙන 10^7යි. එහෙම වුණොත් pH අගේ කීයද? 7යි. මේකට අපි දානවා 0.1 m HCl ඝන සෙන්ටිමීටර් එකක් දානවා. එයාට n සමානයි Cv දැම්මොත් එහෙම H+ මවුල සංඛ්‍යාව කීයද? 1 ගුණ කිරීම 10^7. H+ මවුල සංඛ්‍යාවේ 2 ගුණ 10^4යි. මේ දෙක එකතු කරපුවම මුළු H+ සංඛ්‍යාව 10^7 ඉතාමත් කුඩයි. එතකොට එකතු 10^4ට ආසන්න වශයෙන් සමානයි. හරි. එතකොට මුළු H+ සාන්ද්‍රණය අපි බෙදනවා මෙන්න මේ ද්‍රාවණේ මුළු පරිමාවේ මුළු H+ මවුල සංඛ්‍යාව වෙන්නේ 10^4. මුළු පරිමාව වෙන්නේ 24.25. බෙදපුවම එනවා 0.04 ගුණ කිරීම 10^1ක් නැත්තම් 4 ගුණ කිරීම 10^3ක් එනවා. H ධන සාන්ද්‍රණය. දැන් pH හොයන්න පුළුවන්. තමයි pH එක හිතෙන් කියමු. pH එක හිතෙන් කියමු. තමයි මතකද pH එක හිතෙන් කියන විදිහ? උත්තර වුණා. pH එක හිතෙන් කියන්න පුළුවන් නේද? pH එක හිතෙන් pH එක හිතෙන් කියන්න බැරිද? අමාරුද? හරි බලන්න. දැන් අපි දන්නවා අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. pH අගයයි H ධන සාන්ද්‍රණය. මම හිතන්නේ මේක තියර ළමයි ඉගෙන ගන්න ජනප්‍රිය 5 වෙනි වතාව විතර 4 වෙනි වතාව විතර අපිට ගන්න පුළුවන්. දෙගැස මහතා වුණ එක්කෙනෙක් හිතෙන් කියනවා නියමයි. අපි ගමු H ධන සාන්ද්‍රණය 10^3ක්. H ධන සාන්ද්‍රණය 10^3 නම් ළමයි කිසි කතාවක් නැහැ pH එකේ 3. H ධන සාන්ද්‍රණය 10^3 නම් pH එකේ 3යි. මේක අපිට පුළුවන් දෙකෙන් ගුණ කරන්න. දෙක ගුණ කිරීම 10^3. දැනගන්න ඕන කරුණ තමයි මෙතන ඉඳන් මෙතනට යද්දි. මෙතන තියෙන එක ගුණයක් නේ තියෙන්නේ. මෙතනට යද්දි දෙගුණයක් වෙලා. කී ගුණයකින් වැඩි වෙලාද? දෙගුණයකින් වැඩි වෙලා. H ධන සාන්ද්‍රණය දෙගුණයකින් වැඩි වෙනකොට H ධන සාන්ද්‍රණය දෙගුණයකින් වැඩි වෙනකොට pH අගේ 0.3කින් අඩු වෙනවා. H ධන සාන්ද්‍රණය දෙගුණයකින් වැඩි වෙනකොට
pH අගය 0.3කින් අඩු වෙනවා. හරි. ඒතර මෙතන එන්නේ කොහොමද? 3ක් නේ තියෙන 3ෙන් 0.3ක් ගියාම මෙතන 2.7. 3ෙන් 0.3ක් ගියාම කීයක් එනවද? 2.7ක් එනවා. 2.7ක් එනවා. තුන එතකොට මෙතනට යද්දී h ධන සාන්ද්‍රණය කී ගුණයක් වෙලාද? දෙගුණයක් වෙලා h ධන සාන්ද්‍රණය දෙගුණයකින් වැඩි වෙද්දී h ධන සාන්ද්‍රණය දෙගුණයකින් වැඩි වෙද්දී pH අගය කීයකින්ද? 0.3කින් අඩු වෙනවා. ඒතර 3ෙන් 0.3ක් ගියාම 2.7යි. හරි මේක හදලා කියන්න බලන්න ඩක් ගාලා. එතන 16 ගුණ කිරීම 10 × 3 pH එක ළමයි හිතෙන් කියන්න බලන්න. හිතෙන්. හැමෝම try කරන්න. 16 ගුණ කිරීම 10 × 3 pH එක හිතෙන් කියන්න බලන්න. ඉක්මනට උත්තර දෙන්න. 16 ගුණ කිරීම 10 × 3 pH එක හිතෙන් කියන්න බලන්න. දැන් මෙතන බලන්න h ධන සාන්ද්‍රණය 1න් 2ට ගියා. දෙගුණයක් වුණාම 0.3කින් අඩු වුණා. 3ෙන් 0.3ක් ගියාම 2.7යි. හංසිකා කියනවා 2.4යි කියලා කියනවා. මෙතන බලන්න 16 කියලා කියන්නේ හංසිකා 2.4යි සමුදුන 1.8යි. හරි බලන්න දැන් මෙතන එන්නේ 2 4 වෙනි බලය. 2 4 වෙනි බලය ගුණ කිරීම 10 × 3. 2 4 වෙනි බලය ගුණ කිරීම 10 × 3. හරි. එතකොට 10 × 3ක් නම් pH එක 3යි. කතාවක් නෑ. 0.3 කෑලි 4ක්. 2 ඉලක්කම් 4 සැරයක් ගුණ වෙනවනේ. 0.3 4ක් අඩු කරන්න. එතකොට කීයද එන්නේ? 0.3 4ක් කීයද? 1.2යි. 3ෙන් 1.2ක් ගන්න pH එක කීයද එන්නේ? 1.8යි. 1.8යි. ඊළඟ පැත්ත බලන්න. එහෙනම් මොකද්ද පළවෙනි පොයින්ට් එක දාගන්න ඕන? h ධන සාන්ද්‍රණය දෙගුණයකින් වැඩි වුණොත් pH අගය කීයකින්ද? 0.3කින් අඩු වෙනවා. මොකද්ද? h ධන සාන්ද්‍රණය කී ගුණයකින්ද ළමයි? මේ 1ෙන් 2ට ගියාම දෙගුණයකින් අඩු වෙනවා. h ධන සාන්ද්‍රණය දෙගුණයකින් වැඩි වුණොත් pH අගය 0.3කින් අඩු වෙනවා. ඒතර මෙතන ලඝු බලන්න ඕනේ නැහැ. 10 × 3ක් නිසා pH අගය 3යි. 2කින් ගුණ වෙච්ච නිසා 0.3ක් අඩු වෙනවා. දැන් මෙතන ගත්තේ අපි 16 ගුණ කිරීම 10 × 3. 16ක් කියලා කියන්නේ දෙවරක් 2 4 හතරක් 2 8 2 16. දෙකේ 4 වෙනි බලය. ඒතර මෙතන එනවා 0.3 කෑලි 4ක් අඩු කරන්න ඕනේ. ඒතර කීයද එන්නේ? 1.8ක් වෙනවා. ලස්සන ක්‍රම වල ලේසියෙන් හදන්න පුළුවන් pH ගන්න. දැන් ඊළඟ එක බලන්න මම මෙතන ගන්නවා 0.5 ගුණ කිරීම 10 × 3. 0.5 ගුණ කිරීම 10 × 3. මේක pH එක කියන බලන්න කවුරු හරි. h ධන සාන්ද්‍රණය 0.5 ගුණ කිරීම 10 × 3ක් නම් pH එක කොච්චරද දෙන්නේ නම? බලමු කවුද කියන්නේ කියලා ඉක්මනට. h ධන සාන්ද්‍රණය 0.5 ගුණ කිරීම 10 × 3ක් නම් pH එක කීයද එන්නේ? හිතෙන් කියන්න බලන්න. තමයි. තියරි ක්ලාස් එකේ තමයි උත්තර දෙනවා සතුටුයි. කීයද එන්නේ? 3.3යි කියලා කියනවා එක්කෙනෙක්. අනිත් උත්තර දෙන්න try කරන්න. විජින කියනවා 2.3ක්ද පුතේ 2.3ක්ද 3.3 ඉන්දුමිනි very good විරාජි 3.3යි නියමයි හරි කවිඳු 3.3යි බලන්න මෙතන ඉන්නේ පුතා නිමේෂ හරි තියරි ක්ලාස් එකේ ළමයි ඉස්සරහින් ඉන්න හොඳයි තර මේකේ h ධන සාන්ද්‍රණය මෙතන ඉඳන් මෙතනට යද්දි මොනවද වෙන්නේ? h ධන සාන්ද්‍රණය දෙගුණයකින් වැඩි වෙනකොට h ධන සාන්ද්‍රණය දෙගුණයකින් වැඩි වෙනකොට pH අගේ 0.3කින් අඩු වෙනවා. h ධන සාන්ද්‍රණය දෙගුණයකින් වැඩි වෙද්දී pH අගේ 0.3කින් අඩු වෙනවා. මේ පැත්තටදී h ධන සාන්ද්‍රණය දැන් එකනේ තියෙන්නේ. එක භාගය වෙලා 0.5 කියන්නේ භාගයක්නේ. h ධන සාන්ද්‍රණය දෙගුණයකින් අඩු වෙනකොට pH අගයට 0.3ක් එකතු වෙනවා. 10 × 3ක් නම් කතාවක් නෑ pH අගේ 3යි. දෙගුණයකින් අඩු වෙලා මෙතන තියෙන්නේ 1 මෙතන තියෙන්නේ භාගය. දෙකෙන් එකනේ. එතකොට දෙගුණයකින් ගුණ වුණාම 0.3ක් අඩු වෙනවා නම් ඒකේ අනිත් පැත්ත ප්‍රතිලෝමය
දෙගුණයකින් අඩු වෙනකොට pH එකට 0.3ක් එකතු වෙන්න ඕන. ඒක කීයද ගේන්නේ? 3.3. 3.3. තමයි ගොඩක් උත්තර දුන්නා. ඉතින් බලන්න 2.3 3.3 කියලා. හරි. මේකේ pH එක කියන්න බලන්න ඔයාලා. H ධන සාන්ද්‍රණය 0.125 ගුණ කිරීම 10/4. බලමු කවුද ඉස්සරහම pH එක කියන්නේ කියලා. H ධන සාන්ද්‍රණය 0.125 ගුණ කිරීම 10/4යි. pH එකෙන් ඉක්මනට කියන්නම්. ලඝුපත බලන්න නැතුම් කියන්න බලන්න ඉක්මනට. H ධන සාන්ද්‍රණය 0.125 ගුණ කිරීම 10/4ක්. pH එකෙන් ඉස්සල්ලාහන 4.6ක් දෙක කවිඳු කියන 4.2ක් කියන ලහිරු කියනවා 4.6ක් කියලා ආන්සර්ස් දෙන්න අපි ප්‍රැක්ටිකල් වැඩි කරගෙන කීයක් තියෙනවා 4.6 4.6 4.2 කියලා කියන තරුෂි check it answer again this is 4.6 බලමු මම හදන්න. දැන් මෙතන තියෙන දශම මේවා ටික දැනගන්න ඕනද? රස්මහාය විරාජ බලන්න. දැන් දෙකෙන් එක කියන්නේ පුතා 0.5යි. හතරෙන් එක කියන්නේ 0.25යි. මේවා දැනගන්න ඕන. දෙකෙන් එක සමානයි 0.5යි. සිම්පල් ගණන්. දුෂාන් 5.2ද පුතා එන්නේ. දෙකෙන් එකක් කියන්නේ 0.5යි. හතරෙන් එකක් කියන්නේ 0.25යි. අටෙන් එකක් කියන්නේ කීයද? 0.125. අටෙන් එකක් කියන්නේ කීයද? 0.125යි. දැන් මෙතන 8 කියන එක ඔයාලට හදා ගන්න පුළුවන් නේ. එකකට 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2. 0.125 කියන්නේ 2 වරක් 2 4 4 වරක් 2 8යි. H ධන සාන්ද්‍රණය දෙගුණයකින් අඩු වුණොත් පුතා දෙගුණයකින් අඩු වුණොත් 0.3කින් අඩු වෙනවා. මෙතන බලන්න දෙකේ 3ක් නැතිනේ. H ධන සාන්ද්‍රණය දෙගුණයකින් අඩු වුණොත් H ධන සාන්ද්‍රණය දෙගුණයකින් අඩු වුණොත් pH එකට 0.3ක් එකතු වෙනවා. දෙගුණයකින් අඩු වුණොත් pH එකට 0.3ක් එකතු වෙනවා. මෙතන එන්නේ විචිනිත පොඩි දශම ස්ථානයක් කරගෙන. දැන් මෙතන හරි වගේ මම හිතන්නේ බලන්න. ඒතර මෙතන එන්නේ 1 2ක් නම් 0.3කින් වැඩි වෙනවා. තව දෙකක් නම් තව 0.3කින් වැඩි වෙනවා. තව දෙකක් නම් තව 0.3කින් වැඩි වෙනවා. ඔක්කොම 0.3 කියන්නේ කීයද? දෙගුණයකින් අඩු වුණොත් 0.3කින්. මෙතන දෙගුණේව දෙකක් නිසා 0.6කින් වැඩි වෙනවා. මෙතන දෙක ගුණ කිරීම 2. ඔක්කොම 0.3 කියන්නේ කීයක් එකතු වෙන්න ඕන? pH එකේ 4 ධන දෙකෙන් එකක් 0.5යි, හතරෙන් එකක් 0.25යි, අටෙන් එකක් 0.125යි. අටෙන් එකක් කියන්නේ 2 ගුණ කිරීම 2. හරි. දෙකේ තුන්වෙනි බලය 0.3 කියන්නේ 3ක් එන්න ඕන කියලා. 0.3 කීයද? 4.9ක් වෙන්න ඕන. 4.6ක් ආවයි දන්නේ. 4.6ක් වෙන්න ඕන. මෙතන ඉස්සරහට ආවොත් 0.25. හරි. දෙගුණයකින් අඩු වුණොත් එකතු වෙන්නේ 0.3ක්. H ධන සාන්ද්‍රණය දෙගුණයකින් අඩු වුණොත් pH එකට එකතු වෙන්නේ 0.3ක්. හතරෙන් එකක් කියලා කියන්නේ 0.3 කියන්නේ 2ක්. 0.3 කියන්නේ 2ක්. එතකොට 0.6ක් ඊට පස්සේ 8න් එකක් නම් 2 ගුණ කිරීම 2. 0.3 කියන්නේ 3ක් එකතු වෙන්න අතර 0.9ක් වෙනවා. 4.9ක් වෙනවා. pH 4.6 තමයි ගොඩක් අය කිව්ව උත්තරේ 4.9ක් වෙන්නේ. ඊළඟ එක බලන්න. මේකේ හොයන්න බලන්න pH එකක් ගාලා. දැන් කලින් එක හරියට තේරුම් ගත්තා නම් මේක හදන්න පුළුවන්. H ධන සාන්ද්‍රණය 0.0625 ගුණ කිරීම 10/2. මේ අපි හදන 2000 MCQ 15 වෙනි එකට අදාළ පැහැදිලි කිරීම ටික කරගෙන යන්නේ ඉක්මනින් හදන්න. 2000 MCQ number 15 15කට අදාළ. අහගන්න. ඉක්මනින් හදන්න මේ ගාන බලන්න හිතෙන් හදන්න ළමයි. 3.2ක් කියනවා. සමතුලිත
2020 ළමයින්ට එක්සෑම් එක ගොඩ දාගන්න සෑහෙන chances තියෙනවා. අඟහරුවාද තියෙන 2 ඉඳන් 6 වෙනකන් අලුත් papers කතා කරනවා අපි විභාගෙට ආසන්නයේම තියෙන papers වගේ. ඊයේ structured paper එකක් සම්පූර්ණයෙන්ම කරලා සාකච්ඡා කරා. ලබන සතියේ essay එක කතා කරනවා. ඔන්න අඟහරුවාද 2 6 මං හිතන්නේ එක දිගට කරා paper class එක. ඊට අද තියෙනවා 3 5 pass paper class එක. ඊට පස්සේ සිකුරාදා උදේට තියෙනවා කරන්ට් එක සිකුරාදා උදේට තියෙනවා උදේ පාන්දර මම දැන් ටයිම් ටේබල් එක දාන්න කියනනම් 4:00 6 ක්ලාස් එකක් තියෙනවා ඒක කරන්නේ විෂම ජාතික කලාප සමතුලිතතාවයේ පාස් පේපර් ඩිස්කෂන් එක ඊට පස්සේ තව තියරි ක්ලාස් එක තියෙනවා සෙනසුරාදා 3 6 මම හිතන්නේ 1 4 ඔය ඕන එකට ජොයින් වෙලා වැඩේ කරගන්න කොහොම හරි හරි බලන්න 0.625 නේ මම හිතන්නේ මට ඒකට උත්තර කීපයක් ආවා දැන් පවර් ඩවුන් වුණා එලෙක්ට්‍රිසිටි ගමන බලන්න දැන් මේකේ අර කලින් ගත්ත එකමයි දෙකෙන් එකක් කියන්නේ ළමයි 0.5යි හතරෙන් එකක් කියන්නේ 0.25යි 8න් එකක් කියන්නේ 0.125යි 8න් එකක් කියන්නේ 0.125යි 16න් එකක් 16න් එකක් කියන්නේ මේකෙන් භාග 16න් එකක් කියන්නේ මේකෙන් භාගයක් වෙන්නේ. ඒතර මේකෙන් භාගය කියන්නේ 0.1 නෑ 0.625. ඒතර 0.625 කියලා කියන්නේ ළමයි කීයෙන් එකද 16න් එක 16න් එක 16න් එක ඒතර මෙතන 16 කියන්නේ 1ට 2 4 වෙනි බලය 2 4 වෙනි බලය 2 4 වෙනි බලය කියන්නේ 0.3 කැලි 4ක් එකතු වෙනවා. එතන තියෙන 2 මෙතන 0.3 කැලි 4ක්. ඒතර 3.2 දශම හරි නේද? මම හිතන ගොඩක් අය මට හරියට උත්තර දුන්නා කියලා දශම ආරෝෂ හරි දුෂාන් හරි හංසිකා හරි විජිනි හරි හරි it's very good. මම හිතන වලට pH එක ගණන් හිතෙන් හදා ගන්න පුළුවන් කියලා පැය ගාණක් කරකරගෙන ඉන්නකෝ. ඔබට හදන්න පුළුවන් ලඝු පුතවත් බලන්න. හරි. එතන මෙතන ඔන්න අපි pH ගැන පොඩි අදහසක් ගන්නවා. හරි අහගන්න. දැන් මම අර කලින් හදපු ගානේ මම පුංචි උදාහරණයක් ගත්තා ජලීය ද්‍රාවණයක් ඉන්නවා. මේක H ධන සාන්ද්‍රණය 10/7යි 10/7යි. ඒ වුණත් එයාගේ pH එක කීයද 7යි. H ධන සාන්ද්‍රණය 10/7ක් නම් pH එක කීයද 7යි. ඊට පස්සේ මම මේකට දැම්ම 0.1 HCl වලින් ඝන සෙන්ටිමීටර එකක් දාපුවාම 0.1 HCl ගසර එකක් දාපුවාම මුළු H+ සාන්ද්‍රණය කියන්නේ ජලයෙන් එන සංඛ්‍යාව නොසලකා හැරපුවාම HCl එකෙන් 10/4 විතරක් සලකනවා. ඒතර H ධන සාන්ද්‍රණය කියන 4 ගුණ කිරීම 10/3. H ධන සාන්ද්‍රණය කියන 4 ගුණ කිරීම 10/3යි. ඒතර pH එකේ ළමයි මෙතන කීයක් දෙන්න ඕන? 4 ගුණ කිරීම 10/3 pH එක කියන්නේ බලන්න හිතේ 4 ගුණ කිරීම 10/3 H ධන සාන්ද්‍රණය pH එක කීයද? ළමයි ආන්සර්ස් ඕන. 4 ගුණ කිරීම 10/3 pH එක කීයද? 4 ගුණ කිරීම 10/3 pH එක. very good. සමදුනි. එහෙමයි. මෙතන බලන්න 10/3ක් නම් හොඳයි විශාල හොඳයි. මෙතන 10/3ක් නම් 3යි එන්නේ. 10/3 නම් 3යි එන්නේ. 4ක් කියලා කියන්නේ 4 ගුණයකින් වැඩි වෙනවා කියලා කියන්නේ 0.3 කැලි දෙකක් අඩු වෙනවා. 0.3 කැලි දෙකක් කියන්නේ 0.6යි. ඒතර මේක pH එක බලන්න ළමයි 2.4ට අඩු වෙනවා. කවිද හොඳයි pH එක 2.4. බලන්න මෙතන pH එක 7යි තියෙන්නේ. මෙතනට යද්දි pH එක අඩු වෙනවා කියන 2.4ට. pH එක කීයද මෙතන? 2.4. ඔයාලට තේරෙනවා ඇති මෙන්න මේ ජලීය ද්‍රාවණයේ pH එක 7යි. මේක මොන ද්‍රාවණයක්ද? උදාසීන ද්‍රාවණයක්. මේකට 0.1 mHCl ඝන සෙන්ටිමීටර එකක් දාපු ගමන් pH එක කීයට අඩු වෙනවා? 2.4ට අඩු වෙනවා. දැන් අපේ රුධිරයේ pH එකේ තියෙන 7.35 තියෙන්නේ. ඕක 2.4ට අඩු වුණොත් එහෙනම් අපේ නියත මරණය සිද්ධ වෙනවා. අපේ රුධිරයේ pH එකේ කීයද තියෙන්නේ? 7.35 7.45 අතර තියෙන්නේ. ඒකටත් හේතුව ස්වාරක්ෂකයක් තියෙන බයිකාබනේට් අයනය. රුධිරයේ තියෙන ස්වාරක්ෂකය කවුද? බයිකාබනේට් අයනය. බයිකාබනේට් අයනය.
දැන් මෙතන බලන්න සංශුද්ධ ජලයට HCl 0.1 එකක් දාපුවම pH එක 7න් 2.4ට බහිනවා. ඒතර මෙහෙම අපේ ඇඟේ හරි සෛලයක හරි pH එක අඩු වුණොත් එහෙම අනිවාර්යෙන් මිනිස් මැරලා යනවා. හරි. එතකොට දැන් මේ තියෙන ජලීය ද්‍රාවය. ඊළඟ එක බලන්න හැමෝම නෝට් එකක් දාගන්න මේක කරලා ටක් කරලා ටික කරගන්න. අර උදාහරණයක් ගමු. ධනසර 24ක් ජලය තියෙනවා. මේකේ තියෙනවා H2O H ධන සාන්ද්‍රණය සහ OH ඍණ සාන්ද්‍රණය 10.7 දෙනවා. 10.7 දෙනවා. H ධන සාන්ද්‍රණය 10.7ක් නම් pH එකේ 7යි. OH ඍණ සාන්ද්‍රණය 10.7ක් නම් pOH එකේ කීයද? 7යි. H ධන සාන්ද්‍රණය 10.7ක් නම් pH එකේ 7යි. OH ශ්‍රේණි සාන්ද්‍රණය 10.7ක් නම් pH එක 7යි. මෙන්න මේකට අපි කියන උදාසීනය කියලා. pH pOH සමානයි. හරි. ඊට පස්සේ මම මේකට දානවා ළමයි කලින් එක වගේමයි 0.1 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 0.1 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර එකක් දානවා. pH එක හොයන්න බලන්න ඉක්මනට. 0.1 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර එකක් දාපුවම pH එක කීයද එන්නේ? ළමයි හිතෙන් හදන්න පුළුවන් වුණා. හරි. මෙතනින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් මාත්‍ර දෙන හයිඩ්‍රොක්සිල්. මේකේ මෝල් සංඛ්‍යාව හොයාගමු අපි 0.1 ගුණ කිරීම 1 ගුණ කිරීම 10 3. දෙරණියද 1 ගුණ කිරීම 10 4යි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෝල්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෝල් කීයද දෙනවා ග්‍රාම 1 ගුණ කිරීම 10 4ක් දෙනවා. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් එන්නේ OH වලින් එන්නේ දර සහ OH ඍණ හත. ත්‍රයාගේ OH ඍණත් කොච්චරද දෙනවද? 1 ගුණ කිරීම 10 ඍණ 4ක් දෙනවා. 1 ගුණ කිරීම 10 ඍණ 4ක් දෙනවා. H2O වලින් OH දෙනවා කොච්චරද? 10 ඍණ 7ක් දෙනවා. ඊට පස්සේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් OH ඍණ දෙනවා 1 ගුණ කිරීම 10 ඍණ 4ක්. කලින් වගේමයි මේ දෙකේ එකතුව 10 ඍණ 7කුයි 10 ඍණ 4කුයි එකතු කරන්නේ 10 ඍණ 7 ඉතාමත් කුඩා නිසා මුළු OH ඍණ මෞල සංඛ්‍යාව අපි කියනවා. මුළු OH ඍණ සංඛ්‍යාව ආසන්න වශයෙන් සමානයි කියලාද? 1 ගුණ කිරීම 10 ඍණ 4ට. මුළු OH ඍණ ප්‍රමාණය 1 ගුණ කිරීම 10 ඍණ 4ට සමානයි. ආයතරයක් අපිට හොයන්න පුළුවන් OH ඍණ සාන්ද්‍රණය කියන්නේ 1 ගුණ කිරීම 10 ඍණ 4යි මවුල බෙදන්න ඝන සෙන්ටිමීටර් 25 ගුණ කිරීම 10 ඍණ 3. කලින් වගේම කීයක් එනවද? 4 ගුණ කිරීම 10 ඍණ 3ක් එනවා නේද? මුලගන ඩෙසිමීටර් කීයක් එනවද? 4 ගුණ කිරීම 10 ඍණ 3ක් එනවා. මේ OH ඍණ සාන්ද්‍රණය ලඝු පාදයෙන් කියන්න පුළුවන් අපිට pOH සමානයි මොකටද? ඍණ 10 පාදයට OH ඍණ සාන්ද්‍රණය. එතනත් අර වගේමයි 10 ඍණ 3ක් නම් 3යි 4ක් නම් 0.2 කෑලි කීයක් අඩු වෙන්න ඕන? 2ක් අඩු වෙන්න ඕන. එතකොට එන්නේ 0.6යි. 2 ගුණයකින් ගුණ කරොත් එහෙම ඔව් 0.3 කියන්නේ 2ක් අඩු වෙන්න ඕන. එතන එන්නේ pH එකේ කීයක් වෙනවද? 2.4යි. pH එකේ 2. sorry pOH එකේ 2.4යි. සෙල්සියස් 25 දී ළමයි සෙල්සියස් 25 දී pH දර pOH සමානයි. 25 දී pH දර pOH සමානයි කියලා 14යි. සෙල්සියස් 25 දී pH සහ pOH දෙක එකතුව 14යි. pH සමානයි 14න් අඩු කරන්න 2.4යි. 2.4යි 3යි. එදෙන pH එකේ කොහොමද 6යි. pH එක බලන්න ඔයාලට පේනවාද සංශුද්ධ ජලය ගත්තාම pH එක HCl බිඳුවක් ගත්තොත් එහෙනම් බලන්න මම ආයෙ උත්සාහ අඳින්නම්. ඔයාලා ගත්තේ සෙල්සියස් 25 තියෙන ජලය. මේකේ pH එක 7යි. pH එක 7යි. ඔයාලා මේකට දානවා 0.1 HCl ඝන සෙන්ටිමීටර එකක් දානවා. 0.1 HCl ඝන සෙන්ටිමීටර එකක් දාපුවම pH එක බහිනවා කියලා 2.4යි. pH එක බහිනවා කියලා 2.4ට pH එක තියෙනවා. ඔයාලා දාන 0.1 m සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර එකක් දානවා. ඒ දාපුවම pH එකේ බහිනවා කීයද?
sorry මෙන්න වැඩි වෙනවා 11.6. බලන්න ඉතාම ස්වල්ප ප්‍රමාණයක් HCl දැම්මත් ඝන සෙන්ටිමීටර එකක් කියන්නේ මහා ප්‍රමාණයක් නෙවෙයි. චුට්ටක් දාපු ගමන් pH එක මොනවද වෙන්නේ? අන්න ඔහොම වෙනස් වෙනවා. හරි. දැන් අපි බ්ලඩ් අරන් බලමු බ්ලඩ් රුධිරය. ඊළඟ ලේකෝප් එක. බ්ලඩ් එකක් අරගෙන බ්ලඩ් වල රුධිරයේ බ්ලඩ් වල තියෙන බයිකාබනේට් අයන. බයිකාබනේට් අයන. බ්ලඩ් වලට මේ දෙකම දැම්මොත් මේකම දැම්මොත් එහෙම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර එකක් මේකේ සාමාන්‍යයෙන් අපිට pH එක 7.35 කීයක් විතර 4.35ක් විතර කියලා ගමු. මෙයා දැම්ම කියලා pH එකේ මහා වේගයෙන් වෙනස් වෙන්නේ සාමාන්‍යයෙන් මේක 7.6කට විතර යනවා. 7.6කට විතර යනවා. මේකට දැම්මොත් අම්ල දැම්මොත් එහෙම 7කට විතර අඩු වෙන්න පුළුවන්. පොරොම් pH එක 7කට විතර. 7.2කට ඉතාමත් මොනවද වෙන්නේ? ස්වල්ප වශයෙන් pH එකේ වෙනස් වෙන්න බලන්න. දැන් මෙතන බලන්න බ්ලාස්ටිකලි මොනවා වෙනවද? මෙතනින් දැම්මොත් 7 ඉඳන් 2.4ට pH එකේ කීයකින් අඩු වෙලාද? 7න් 2.4යි 3යි pH එකේ 4.6කින් අඩු වෙලා ඝන සෙන්ටිමීටර එකකට. මෙතන 4.6කින් වැඩි වෙලා pH එකේ ඝන සෙන්ටිමීටර එකකට. හැබැයි මෙතන බලන්න රුධිරයේ තියෙන එකේ ඔයාලා HCl දැම්මත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මත් pH එකේ ගොඩක් වැඩි වෙන්නේ නැහැ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාපුවාම HCl දාපුවම ගොඩක් අඩු වෙන්නේ නැහැ. හේතුව මෙන්න මේ බයිකාබනේට් වලට පුළුවන් මොන ක්‍රියාව දක්වන්නද? ස්වාරක්ෂක ක්‍රියාව දක්වන්න. අපි කොහොමද අර්ථ දක්වන්නේ? වතුර දැම්මත් pH එක වෙනස් වෙන්නේ. තව එකක් මම මේක ජලය දැම්මේ නැහැ. දැන් ප්‍රබල අම්ලයෙන් ස්වල්පයක් දානවා. ස්වල්පයක් කියන ඝන සෙන්ටිමීටර එකක්. ප්‍රබල අම්ලයෙන් ස්වල්පයක් දාපුවම pH එකේ 7.3.5 දෙන 7.2යි බිඳුවට. මෙතන 7.3.5 තියෙන 7.6යි බිඳුවට කියලා චුට්ටයි වැඩි වෙලා තියෙනවා. එහෙනම් මොකද්ද අපි කියන්නේ? ප්‍රබල අම්ලයකින් ස්වල්පයක් එක්කල විට හෝ ඝන සෙන්ටිමීටර එකයි. ප්‍රබල භෂ්මයකින් ස්වල්පයක් එක්කල විට හෝ pH එකේ නොවෙනස් නෙවෙයි. ආසන්න වශයෙන් මොනවාද වෙන්නේ? නොවෙනස්වම වාගේ පවතින පද්ධතිය අපිට ස්වාරක්ෂක කියලා කියනවා. සමහර වලට කියලා තියෙන කවදාවත් මම වෙනස් වෙන්නේ නැහැ කියලා කියනකොට වඩා මම කොහොමද කියන්න ඕනද? මම නොවෙනස්වම වාගේ ඉන්නවා කියලා කියනවා. කොහොමද කියන්නේ? මම නොවෙනස්වම වාගේ ඉන්නවා හරියට ස්වාරක්ෂකයක් වගේ. ස්වාරක්ෂකයක් වගේ. මම මේකේ ස්වාරක්ෂකයක් පැහැදිලි කරන්නම්. අපි ඊට කලින් ප්‍රශ්නෙට උත්තරය අරන් යමු. මෙච්චර ගොඩක් ඕනේ නැහැ. බලන්න ප්‍රශ්නේ ඔයාලඟ ඇති 2010 MCQ 15 0.1m ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් 0.1m ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් සහ 0.1 ඇමෝනියම් ක්ලෝරයිඩ් ඉන්නවා දුබල භෂ්මයේ ඉන්න මේ පේනවද ළමයි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්නවා තව ඉන්නවා කවුද ඇමෝනියම් ක්ලෝරයිඩ් ඉන්නවා දුබල භෂ්මයයි එයාගේ ලවණයයි ඉන්නවා මේක මොන පද්ධතියක්ද දෙනවා CSC මිශ්‍ර කරපුවම හැදෙන පද්ධතිය ස්වාරක්ෂක පද්ධතිය ක්ලික් කරගන්න ඕන පොයින්ට් එක දුබල භෂ්මයේ ඉන්නවා දුබල භෂ්මයේ ලවණය දානවා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වල ලවණය කියන්නේ එයාගේ ඇමෝනියම් අයනේ ඉන්නේ කියලා දුබල භෂ්මයේ මෙයා මේ ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන්නේ එයාගේ ලවණය දුබල භෂ්මයයි එයාගේ ලවණයයි ඉන්නවා නම් මේක මොන පද්ධතියද ස්වාරක්ෂක පද්ධතියක් ළමයි මොකද උත්තරේ එන්න ඕන ද්‍රාවණයේ pH එකේ සෑහෙන ප්‍රමාණයකින් අඩුවීමයි ද්‍රාවණයේ pH එකේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඇමෝනියම් ක්ලෝරයිඩ් CSC මිශ්‍ර කරලා තියෙනවා මේකට ජලය දානවා ස්වාරක්ෂක පද්ධතියට ජලය දාපුවම pH එකේ මොනවා වෙනවද ළමයි ස්වාරක්ෂක පද්ධතියකට ජලය දාපුවම pH එකේ මොනවද වෙන්නේ වෙනස් වෙනවද නොවෙනස් වෙනවද උත්තරයක් කියනවා pH එකේ මොනවද වෙන්නේ පළවෙනි උත්තර දෙක අයින් කරන්න පුළුවන් සෑහෙන ප්‍රමාණයකින් අඩු වෙන්නත් බෑ සෑහෙන ප්‍රමාණයකින් මොනවා වෙන්නත් බැරිද වැඩි වෙන්නත් බෑ ඊට පස්සේ කියනවා pH එකේ 7 නොවෙනස්ව තියෙනවද කියලා අපි දන්නේ නැහැ pH එකේ 7ක් කියලා දන්නේ නැහැ ස්වාරක්ෂකී ඊළඟ කියනවා pH එකේ ආසන්න වශයෙන් නියතව පවත්වා ගැනීමෙන් ජලයේ දාති සාන්ද්‍රණය මොනවා වෙන්න ඕනද අඩු වෙන්න ඕන වඩා හොඳ ගැළපෙන උත්තරේ pH එකේ ආසන්න වශයෙන් නියතව තියෙනවා හැබැයි ජලයේ දාති සාන්ද්‍රණය මොනවා වෙන්න පුළුවන්ද අඩු වෙන්න උත්තරාංක 4 මම තව ටිකක් පැහැදිලි කරන්න ස්වාරක්ෂක ක්‍රියාව. මම මේ රුධිරයේ ක්‍රියාව පැහැදිලි කරන්නම් බලන්න. බයිකාබනේට් අයනයට පුළුවන්
බයිකාබනේට් අයනයිට් පුළුවන්. ඔයාලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් මෙන්න මේ හයිඩ්‍රොක්සිල් වැටුනොත් එම pH එක වැඩි වෙනවා එකපාරට. හයිඩ්‍රොක්සිල් වැටුනොත් එකපාරට pH එක මොනවද වෙන්නේ වැඩි වෙනවා. ඒක මතක තියාගන්න ඕන pH සමානුපාතිකයි මොකටද? හයිඩ්‍රොක්සිල් සාන්ද්‍රණයට මොන අයන සාන්ද්‍රණයද? H ධනායන සාන්ද්‍රණය. මාධ්‍යයක තියෙන හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය වැඩි වෙන්න pH එක මොනවද වෙන්නේ? වැඩි වෙනවා. ඒතර මෙතන මේ වැටෙන හයිඩ්‍රොක්සිල් ටික ජලයට වැටුනොත් එම pH එක ගොඩක් වැඩි වීමක් අපි අපේක්ෂා කරනවා. හැබැයි මේ හයිඩ්‍රොක්සිල් එක මෙතන H+ එකතු වෙලා එයා පත් කරන එක ජලය බවට. ජලය බවට පත් කරනවා. මෙයා යනවා කාබනේට්. එතන මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල තියෙන හයිඩ්‍රොක්සිල් වලට කොහෙට එකතු වෙන්න දෙන්නේ නැද්ද? ජලයට එකතු වෙන්න දෙන්නේ නැහැ. හයිඩ්‍රොක්සිල් වලට ජලයට එකතු වෙන්න දෙන්නේ නැහැ. එහෙම වුණොත් pH එක මොනවද වෙන්නේ? ගොඩක් වැඩි වීමක් සිද්ධ වෙනවා. ඔයාලා HCl දැම්මොත් HCl දැම්මොත් මේ HCl වල තියෙන H+ එක අල්ලගෙන එයා හදන බයිකාබනේට්. ආයසරක් pH සමානුපාතිකයි මොකටද? හයිඩ්‍රොක්සිල් සාන්ද්‍රණයට H ධනායන සාන්ද්‍රණය. 2021 pH ස්වාරක්ෂක ගානක් පාස් පේපර් එකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන MCQ එකේ එන එක. පාස් පේපර්ස් නේ මොඩ් එකෙන් තියෙන පේපර් එක. හරි බලන්න 20 ආව මම හිතන්නේ 21 එකෙත් එන්න ඕන අනිවාර්යයෙන්ම ගැටලුවක්. දැන් මෙතන H ධන සාන්ද්‍රණය බලන්න මේක කෙලිම වටනොත් එහෙම H ධන සාන්ද්‍රණය වැඩිද pH එක මොනවද වෙන්නේ අඩු වෙනවා. H ධන සාන්ද්‍රණය වැඩිද pH එක අඩු වෙනවා. මෙතන බයිකාබනේට් වලට පුළුවන් හයිඩ්‍රොක්සිල් සහ H+ එකතු වෙලා මොනවා හදන්නද? ජලය හදන ගමන් කාබනේට් මාධ්‍යයට දායක කරන්නේ. ඒ වගේම අම්ල දැම්මොත් එහෙම H+ එක මෙයාට ප්‍රතිග්‍රහණය කරලා කාබොනික් හදන්න පුළුවන්. කාබොනික් හදන්න පුළුවන්. ඒස අපි කියනවා ස්වාරක්ෂක ක්‍රියාව පෙන්වනවා කියලා කියනවා. හරි ස්වාරක්ෂක ක්‍රියාව පෙන්වනවා කියලා කියනවා. හරි. අපි තව ස්වාරක්ෂක පද්ධතියක් ගැන කතා කරමු. මේක හරි ජනප්‍රියයි. මේක තමයි විභාගයට ඇවිල්ලා තියෙන්නේ. 2019 20 ආපු ප්‍රශ්න. මෙන්න මේ දෙන්න හිටියෝ. ඇසිටිකුයි ඇසිටේටයි. ඇසිටිකුයි මොනවාද? ඇසිටේට්. ඉස්සෙල්ලාම ළමයි තේරුම් ගන්න ඕන ඇසිටික් කියන්නේ දුබල අම්ලයක්. මේ දෙන්නම එකට ඉන්න ඕන පද්ධතිය ඇතුලේ. පද්ධතිය කියන්නේ ද්‍රවය ඇතුලේ ද්‍රාවණය ඇතුලේ දෙන්නම එකට ඉන්න. හරි. මෙයා යන්නේ මොනකටද? CH3 COO න එක්වස් ධන H ධනායන එක්වස් වලට යනවා. ඒවල අපි නමක් කියනවා දුබල අම්ල. මොන අම්ලද ඒවට කියන්නේ? weak acids. දුබල අම්ල. මෙයා CH3COO න දුබල අම්ල ලවණය. මේ ඉන්නේ දුබල අම්ලය. මේ ඉන්නේ දුවාලා දුබල අම්ල ලවණය. එයා සම්පූර්ණයෙන්ම අයන බවට පත් වෙලා යනවා. CH3COO න ධන එන්නේ දා. මම මේකට පුංචි උදාහරණයක් දෙන්නම් ඔයාලට මතක ඇති. මේ තමයි තාත්තගේ අතේ සල්ලි තිබ්බොත් එහෙම තාත්තා සල්ලි ටික ඔක්කොම දෙනවා. අම්මාගේ සල්ලි තිබ්බොත් 1000 රුපියල් 5ක් විතර දෙනවා. එහෙම නොදී ඉන්නෙම නෑ. දැන් මේ කියන තේරුම් ගන්න මම කියන්නේ ප්‍රතික්‍රියාව එක පැත්තට දාන නිසා මෙයාගෙන් ගොඩක් හම්බ වෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතන්නකො මෙයාගේ මොන 0.1ක් තිබ්බයි කියලා. මෙයාගෙන් 0.1 මෙතනට දෙනවා. ගැලවෙලා යනවා. අපි කියනවාට ඇල්ෆා එකක් කියලා. විඝටන ප්‍රමාණය එකක් වෙන්නේ. හරි. තියර ළමයින්ට හොඳට පුළුවන් වෙන්න ඕන ලස්සන කරලා තියෙන මේ හොඳ. මෙතන ඇල්ෆා මොනවාද වෙන්නේ? එකට වඩා ඇල්ෆා එකට වඩා අඩුයි. විඝටන ප්‍රමාණය එකට වඩා අඩුයි. මෙයාගේ 0.1ක් තිබ්බොත් එහෙම මෙතන දෙන්නේ මෙයාගේ 0.00001ක් විතර දෙන්න. 0.001ක් විතර දෙන්න. එතකොට ළමයි අහගන්න. මේකේ ගාණ හදන්න ඕන උපකල්පනය තමයි අපි කියන පොදු අයන ආචරණ. මේ නිකන් හරියට තාත්තා තේ තියෙන රුපියල් 1000 ඔයාලට දුන්නා වගේ මේ අම්මා තේ රුපියල් 1000න් රුපියල් 5ක් දුන්නා වගේ ගාණ. මේ දෙක එකතුව කීයට සමානද? 0.1 ධන 0.001. මේක එකතුව කීයට සමානද? ආලමයි මුළු ඇසිඩයට යන සාන්ද්‍රණය කීයද? 0.1 ධන 0.000. ආසන්න වශයෙන් සමානයි කීයද? ආසන්න වශයෙන් 0.1ට සමාන. ඔන්න ඔකට තමයි අපි නමක් කියන මොනවාගේද පොදු අයන ආචරණය කියලා කියනවා. මුළු ඇසිඩයට යන සාන්ද්‍රණය මෙන්න මෙයාගෙන් නැත්නම් මවුල සංඛ්‍යාව මෙයාගෙන් එන සංඛ්‍යාවට නෙවෙයි මේ ලවණයෙන් එන සංඛ්‍යාවට සමානයි. හරි. මේ කාගේ සාන්ද්‍රණය? ලවණවල සාන්ද්‍රණය. කාගේ සාන්ද්‍රණය? ලවණවල මවුල එහෙම නැත්නම් සාන්ද්‍රණය. හරි. එතකොට ලවණ මවුල සංඛ්‍යාව කියලා අපි කියමු වල පැටලෙනවනේ. මෙයාගෙන් 0.1 එහෙමම දෙනවා. මෙයාගේ 0.1 දෙන 0.001.
මේ දෙක එකතු කරොත් එකතුව කියන දශමයකට සමාන දල වශයෙන් කියන සමාන දශමයකට සමාන වෙනවා. එතකොට අනිත් එක තමයි දැන් සමතුලිතතාවයේ මෙයාගේ තියෙන අයන ප්‍රමාණය කොච්චරද? 0.0001. හරිද? බින්දශ බිඳු බිඳු ගණක් තියෙනවා. දැන් දශමයක නිසා මේකට වඩා මෙයාගේ මොනවා වෙලා අලමයි? මේකට වඩා මෙයාගේ ගොඩක් මොනවා වෙලාද වැඩි වෙලා. මේ ඇසිඩේට අයන සාන්ද්‍රණය වැඩි වෙනකොට දශම බින්දශම මෙන්න මේ ගානේ දශමයකට එනකොට මේක ගොඩක් වැඩි වෙනකොට මෙන්න මේ ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාව ලේචර්ලි කියන විද්‍යාඥයා කියලා මේක අඩු කරගන්න ආපස්සට යනවා. මොන පැත්තටද යන්නේ? ආපස්සට යනවා. ආපස්සට යනවා. එතකොට මෙයාගේ අපි සාමාන්‍යයෙන් ලියන්නේ මෙතන දශමයක රින බින්දශම බින්ද එකක් කියලාම ලියමු. මේක ඉතාමත් කුඩා නිසා අපිට කියන්න පුළුවන් සමතුලිත ඇසිටික් වල සාන්ද්‍රණය සමානයි 0.1 ඍණ 0.0.1 2 3 4 5. මේක ඉතාමත් කුඩා නිසා අපිට කියන්න පුළුවන් ආසන්න වශයෙන් සමාන කියලා 0.1ට සමානයි කියලා. ඔන්න ඕක තමයි ස්වාරක්ෂක ගානක තේරුම් ගන්න ඕන concepts දෙක. දුබල අම්ලයෙන් දෙන මේ ඇසිඩිටි අයන ප්‍රමාණය ඉතාමත් අඩුයි. ලවණයෙන් මෙයාගේ දශමයකට මෙයාගේ දශම එකක් දෙනවා. මුළු ඇසිඩ් ප්‍රමාණය ගැන දෙකෙන් පහ දෙන්න ඕන. දෙකේ එකතු. උතර දශම එකයි 0.01යි තොරම දශම එකයි. සමතුලිත ප්‍රමාණය කියන්නේ මේකෙන් විගණන වන සංඛ්‍යාව ඉතාමත් කුඩා නිසා අපි හිතනවා ආරම්භක සංඛ්‍යාවට එක සමානයි කියලා. ළමයි. දැන් ඔයාලා දන්න එක. මාධ්‍ය රෙස් දර දෙනවා නම් අපි ලියන්නේ එක ඇසිඩ් එකක්. ඒ වගේ එක විගණන නියතය අපි ලියනවා මොකක්ද? Ka. Ka කියන්නේ H+ දෙන ඇසිඩ් කියන අදහස. කොහොමද Ka ලියන්නේ? Ka සමානයි ඇසිඩේට් අයන සාන්ද්‍රණය H ධන අයන සාන්ද්‍රණය යට ඇසිටික් වල සාන්ද්‍රණය. මේ තැන් දෙකට ආදේශ කරනකොට තමයි හොඳට තේරුම් ගන්න. මෙතන එන්නේ Ka. දැන් අර කලින් ගත්ත උපකල්පන දෙක. මෙතන තියෙන ඇසිඩේට් තියෙන මෙන්න මේ උඩ තියෙන එක ලියන්න ඕනේ. නමුත් ඒක negligible. මුළු ඇසිඩේට අයන සාන්ද්‍රණය අපි ගන්නේ කාගෙන් එන සංඛ්‍යාවට. මෙන්න මේ ලවණයෙන් එන සංඛ්‍යාවට සමාන. මෙතන දශමයකට සමාන. අපි මෙතන ලියන ලවණයෙන් කියලා. ලවණයෙන් කියලා අපි ලියමු ලවණයෙන් එන ඇසිඩේට අයන සාන්ද්‍රණය. Ka සමානයි CH3COO නා ලවණයෙන්. මේක ලවණයෙන් CH3COO රින ලවණයෙන් වාරයක් H ධන අයන සාන්ද්‍රණය යට එන කාගේ සාන්ද්‍රණයද? ඇසිටික් වල සාන්ද්‍රණය. යට එනවා ඇසිටික් වල සාන්ද්‍රණය. දැන් ඔයාලට පුළුවන් H ධන සාන්ද්‍රණය උත්තර කරන්න. කොහොමද? H ධන සාන්ද්‍රණය සමානයි ඇසිටික් වල සාන්ද්‍රණය එක්වස් එන මේක උඩට ගියා යට එනවා CH3COO රින ලවණයෙන් එන ප්‍රමාණය වාරයක් Ka. වාරයක් මොකටද Ka? මේකට ආදේශ කරා මෙන්න මේ උපකල්පන දෙක මොකද? මුළු ඇසිඩේට අයන සාන්ද්‍රණය කාග්මින සංඛ්‍යාවට සමානද? ලවණයෙන් එන සංඛ්‍යාවට සමානයි. ඊට පස්සේ H ධන සාන්ද්‍රණය සමානයි ඇසිඩික් බෙදීම ඇසිඩේට් ලවණ වාරයක් Ka. දැන් ඔයාලට පුළුවන් මේක ගුණ කරන්න ඍණ log 10 පාදය. log 10 පාදයේ H ධන අයන සාන්ද්‍රණය මෙතන එනවා ඍණ log 10 පාදයේ මම Ka මේ පැත්තට ගන්නම් Ka වාරයක් ඍණ log 10 පාදයට ඇසිටික් කියන එක මම ලියන්න අම්ලයේ සාන්ද්‍රණය කොටු වරහනක් දාන්නම් යට එකට දාන්නම් මම ලවණය කියලා. ලවණයේ සාන්ද්‍රණය. අම්ලය කියන්නේ බලහ දැනගත් අම්ලය. ලවණය කියන්නේ මේ ආරම්භය ගත්ත ලවණයේ සාන්ද්‍රණය. මේකට අපි කියන pH සමානයි මේකට කියන පිකා. ඍණ log 10 පාදයට K වලට කියන මොකක්ද තමයි පිකා. මෙතන තියෙනවා ඍණ log 10 පාදයේ අල. ඍණ log 10 පාදයේ අල. ඔයාලට පුළුවන් මෙන්න මේක උඩයට මාරු කරන්න ළමයි. මේක උඩට ගන්න පුළුවන්. මේක පහළට ගෙනියන්න පුළුවන්. ඒ වුණාම මේ ලකුණ මොනවද වෙන්නේ? pH සමානයි පිකා ඍණ log
10 පාදයට ලවණයේ ඍණ එක අම්ලයේ ඍණ එක දර්ශක වල දන්නවා උඩයට මාරු කරද්දී දර්ශකවල ලකුණ වෙනස් වෙනවා. මේ දෙන්නගෙන් පොදු දර්ශකයේ ඍණ එක ඒක ඉස්සරහට ගත්තම ඍණ වලින් ගුණ නම් ධන වෙනවා. අපිට අවසාන වෙන ප්‍රකාශනය pH සමානයි පිකා ධන ලොග් 10 පාදයට යට සිට කොයිස්ටාලද යට සිට එන්න මේක තමයි ඔයාලට ස්වාරක්ෂක pH එක ගන්න ඕන වෙන සමීකරණ. දුබල ආම්ලයකෝයි එයාගේ ලවණයකුයි තිබ්බොත් ආම්ලයේ සාන්ද්‍රණය මෙතනට දානවා. ලවණයේ සාන්ද්‍රණය මෙතනට දාලා අපිට පුළුවන් ස්වාරක්ෂක pH එක හොයා ගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු ඔන්න මේ පැහැදිලි කරේ දුබල ආම්ල සහ දුබල ආම්ල ලවණ තියෙන ස්වාරක්ෂකයක් කොහොමද අපි ඒකේ pH එක කොහොමද හොයාගන්නේ කියන එක. මේක තමයි 2019 2020 වගේ අවුරුදු වල ආපු ප්‍රශ්නේ. දුබල ආම්ල සහ දුබල ආම්ල ලවණ වලින් සමන්විත ස්වාරක්ෂක පද්ධතිය. හරි. ඊළඟ concept එක තමයි දැන් මේ ඔයාලට පැහැදිලි කරන්න ඕන ආශ්‍රිත ජලය නිසා කොහොමද pH එක වෙනස් වෙන්නේ නැත්තේ කියන එක බලන්න. ඔයාලට පුළුවන් ලියන්න pH සමානයි pK ධන log 10 පාදයට යට සිට pH සමානයි pKa ධන log 10 පාදයට යට සිට pH සමානයි pKa ධන log 10 පාදයට යට සිට හරි pH සමානයි pKa ධන log 10 පාදයට යට සිට හරි දැන් අපි මෙන්න කියනවා මේකේ ඇසිටිකුයි ඇසිටේටයි මොන්ඩන් අපි ඊළඟ ප්‍රශ්නට ඇසිටිකුයි ඇසිටේට අපි pH වලට ආව ආසයි දෙන පාඩම ඇසිටේට තියෙනවා මේකට මම ජලය දාපුවම ඔයාලට තේරෙන්න ඕන ළමයි මේගොල්ලෝගේ තියෙන මවුල සංඛ්‍යාව මොනවද වෙන්නේ sorry මෙන්න මේ දෙන්නගේ මේ අනුපාතයට අපි නමක් කියන ලවණ සාන්ද්‍රණයට අම්ල සාන්ද්‍රණයට අපි නමක් කියන ස්වාරක්ෂක ධාරිතාව බෆරින් කැපැසිටි කියලා කියන ස්වාරක්ෂක මොනතාව ධාරිතාව බෆර් කැපැසිටි කියලා කියනවා අපි ඒකට ලවණයේ සාන්ද්‍රණයෙන් අම්ලයේ සාන්ද්‍රණය බෙදපුවාම වෙන අගයට අපි නමක් කියලා තමයි ස්වාරක්ෂක ධාරිතාව බලන්න දැන් ජලය දාපුවාම මේ දෙන්නගේම සාන්ද්‍රණය මොනවද වෙන්නේ ජලය දාපුවාම මේ දෙන්නගේම මවුල සංඛ්‍යාව නියතයි ජලය දාන්න කලින් මවුල සංඛ්‍යාවයි ජලය දැම්මට පස්සේ මවුල සංඛ්‍යාවයි සමානයි. අපි දැම්මොත් C සමාන n බෙදීමේ මවුල සංඛ්‍යාව නියතයක් නිසා මුළු පරිමාණයෙන් සාන්ද්‍රණය මොනවද වෙන්නේ? අඩු වෙනවා. මේ දෙන්නගේම සාන්ද්‍රණ මොනවා වෙනවද ළමයි? very good සමුදනේ දෙන්නගේම සාන්ද්‍රණ අඩු වෙනවා. හරි. අම්ලයේ සාන්ද්‍රණය අඩු වෙනකොට ස්වාරක්ෂක ධාරිතාවය මොනවද වෙන්නේ? වැඩි වෙනවා. අම්ලයේ සාන්ද්‍රණය අඩු වෙනකොට ස්වාරක්ෂක ධාරිතාවය වැඩි වෙනවා. ලවණයේ සාන්ද්‍රණය අඩු වෙනකොට ස්වාරක්ෂක ධාරිතාවය අඩු වෙනවා. හිතන්න මෙයා දෙගුණයකින් අඩු වුණා කියලා. ඒතර මෙයා දෙගුණයකින් වැඩි වෙනවා. මෙයා දෙගුණයකින් අඩු වුණොත් හිතන්න මුළු පරිමාව දෙගුණයක් වෙන්න ජලය දානවා. දැන් ජලය දානකොට අම්ලයේ සාන්ද්‍රණය දෙගුණයකින් අඩු වෙනවා. ලවණයේ සාන්ද්‍රණය දෙගුණයකින් අඩු වෙනවා. අම්ලයේ සාන්ද්‍රණය දෙගුණයකින් අඩු වුණාම ස්වාරක්ෂක ධාරිතාවය දෙගුණයකින් වැඩි වෙන්න ඕන. ලවණයේ සාන්ද්‍රණය දෙගුණයකින් අඩු වෙද්දී ස්වාරක්ෂක ධාරිතාවය දෙගුණයකින් අඩු වෙන්න ඕන. මේ දෙකට දෙක මොනවද වෙන්නේ? කැපිලා යනවා. ඔන්න ඔය හේතුව නිසා අපිට කියන්න පුළුවන් ස්වාරක්ෂකයකට අම්ලයක් දැම්මොත් pH එක මොනවා වෙන්නේ නැද්ද? ස්වාරක්ෂකයකට අම්ලයක් දැම්මොත් pH එක මොනවා වෙන්නේ නැද්ද? අඩු වෙන්නේ නැහැ කියලා අපිට කියන්න පුළුවන්. ඒ නිසා ස්වාරක්ෂක ක්‍රියාව කියලා කියන්නේ කොහොමද? ප්‍රබල ආම්ලයකින් ස්වල්පයක් එක් කළ විට හෝ ප්‍රබල භෂ්මයකින් ස්වල්පයක් එක් කළ විට හෝ ආශ්‍රිත ජලයෙන් තනුක කළ විට අපි කියන pH එකේ නොවෙනස්වම වාගයේ පවතින පද්ධතිය තමයි කියන ස්වාරක්ෂක කියලා කියන ඔය ප්‍රශ්නටත් ඒ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. හරි. බලන්න ඊළඟ ප්‍රශ්නේත් හරි ලස්සන ප්‍රශ්නයක්. අපි යන් ප්‍රශ්න අංක 16ට ගොඩක් විස්තර කරා මම මේ ප්‍රශ්නේ. ඒතර අහන්න ජලය දාපුවම මොනවද වෙන්නේ? ළමයි ඇමෝනියම් ක්ලෝරයිඩ් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්නේ ඔය වගේම ස්වාරක්ෂක පද්ධතියක්. මම ඒක පැහැදිලි කරන්න යන්නේ හොඳේ. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඔයි ඇමෝනියම් ක්ලෝරයිඩ් දෙන්න ඉන්න නිසා හැදෙන ස්වාරක්ෂක පද්ධතිය. ඒතර ජලය දාපුවම වෙන්නේ මේ දෙන්නගේ සාන්ද්‍රණ. හරි. කියන්න සුට්ටක්. බලන්න මේකේ තියෙන ස්වාරක්ෂක පද ගැන පොඩි අදහසක් දෙන්නම් ඔයාලා පස්සේ හදන්න එක.
මෙතන ඉන්නේ දැන් අපිට දීලා තියෙන ගැටලුවේ ඉන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක්වස් එයන්නේ මොනවා බවටද NH ප්‍රධාන එක්වස් සහ OH ඍණ එක්වස් වලට යන්නේ ඇමෝනියම් අයන සහ හයිඩ්‍රොක්සිල් වලට යන්නේ NH + Cl NH ප්‍රධාන එක්වස් Cl ඍණ අයන එක්වස් වලට යන්නේ මෙතනට ලියන්නේ ළමයි Kb මේ හයිඩ්‍රොක්සිල් දෙන නිසා භාෂ්මය අපිට යන Kb මොකද ඒකේ නම Kb සමානයි NH ප්‍රධාන සාන්ද්‍රණය OH ඍණ සාන්ද්‍රණයට NH4 OH වල සාන්ද්‍රණය කලින් වගේමයි ළමයි මෙයාගේ ආරම්භක සාන්ද්‍රණයට සමානයි මේක පොදු වයනාචරණය තියෙන මෙන්න මේ ඇමෝනියම් අයනේ මෙයා ලවණය මෙතන ඇමෝනියම් අයන සාන්ද්‍රණය කාගේන සංඛ්‍යාවට සමානද ලවණයෙන් එන සංඛ්‍යාවට සමානයි උත්තර වලදී යනවා Kb සමානයි NH4 ධනායන සාන්ද්‍රණය OH ඍණායන සාන්ද්‍රණය යට NH4 OH වල සාන්ද්‍රණය මෙතනට ලියන්න ළමයි ලවණයෙන් එන ප්‍රමාණය ලවණයෙන් එන සාන්ද්‍රණය මොකද මේක ඉතාමත් කුඩා නිසා නොසලකා ගන්නවා මේකේන ආරම්භක සාන්ද්‍රණය ආම්ලයේ සාන්ද්‍රණය කියලා අපි ඉස්සර භාෂ්මයේ සාන්ද්‍රණය මේ භාෂ්මය දැන් තියෙන භාෂ්මය හොඳ අපිට මේකේ OH ඍණ උක්ත කරගන්න පුළුවන් OH ඍණ සාන්ද්‍රණය සමානයි Kb වාරයක් NH4 OH වල සාන්ද්‍රණය යට NH4 ධනායන වල සාන්ද්‍රණය ඊට මේක ලඝු පාදයෙන් ගුණ කරපුවාම වෙනවා POH සමානයි PKb ඍණ log 10 පාදයට NH4 ධනායන සාන්ද්‍රණය යට NH4 මම හිතන්නේ මේ જાති ගණනක් අපි ඊයේ හැදුවා පේපර් එකේ ස්වරක්ෂක ගණන් තිබුණා විභවගත රචනා පේපර් එකේ කතා කරපු එකේ හදපුවාට මතක ඇති POH සමානයි PKb මේක උඩයට මාරු වුණාම ධන වෙනවා උඩයට මාරුනම මොනවද වෙන්නේ ධන වෙනවා කරනවා මෙයා භාෂ්මය මෙයා ලවණය අපි කියනවා කොහේ සිට බලද මේ දෙක උඩයට මාරු වුණා මාරු කරලා තියෙනවා OH NH4 දාන්න මාරු කරලා තියෙනවා අපි කියනවා log 10 පාදයට යට සිට බල කොහොමද මතක තියාගන්නේ භාෂ්ම තියෙන එකක ස්වාරක්ෂක POH එකේ හොයාගන්න පුළුවන් PKb ධන pH සමාන PKb ධන log 10 පාදයට යට ඉඳන් බල යට සිට බල මේක ගන්න කොහොමද අම්ලයක් තියෙන එකේ pH සමානයි pK ධන log 10 පාදයට යට සිට අන්න මම pH හදන ඒවා ඉතාමත් වේගයෙන් සරලව ඔයාලට හැදින් කරගෙන හිතනවා අපි යන් මේකේ ඊළඟ ප්‍රශ්නට ප්‍රශ්නාංක 15 අපි කතා කරේ question number 16 තියෙනනේ ප්‍රශ්නාංක 16 බලන්න 2016 හොඳේ 16 වෙනි එකේ තියෙන්නේ pH එකේ විශාලතම වෙනසක් ඇතිවන්නේ මොකේද කියලා අහලා දෙනවා පළවෙනි එක තමයි ඔකේ වෙනසක් ඇති වෙන්නේ නැත්තේ මොකේද ළමයි දැන් උගත් පාඩම් වලින් කියන්න බලන්න pH එකේ වෙනසක් වෙන්නේ නැත්තේ කාගෙද එතකොට උත්තරේ ටක් ගාලා උත්තර කීපයකට අඩු වෙනවා ස්වාරක්ෂක මතක් කරලා උත්තරයක් ගන්න බලන්න ප්‍රබල ආම්ලයකින් ස්වල්පයක් එක්කල විට හෝ ප්‍රබල භාෂ්මයකින් ස්වල්පයක් එක්කල විට හෝ pH එකේ නොවෙනස්වම වාගේ පවතින පද්ධති කියලා කාවද ගන්න පුළුවන් ඔතන ඉන්න කවුද ළමයි ස්වාරක්ෂකයක් ඉන්නේ එතන උත්තරයක් දෙන්න ඉක්මනට තමයි ඔතන කාවද ගන්න වෙන්නේ 16 වෙනි ප්‍රශ්නේ 4 වෙනි එක. ඇයි 4 වෙනි එකේ ඉන්නවා කවුද? දුබල ආම්ලයයි එයාගේ ලවණයයි ඉන්නවා. ඒක ඒ කියන්නේ මොන පද ස්වාරක්ෂක පද. ඒ නිසා pH එකේ අඩුවෙන්ම වෙනස් වෙන්න කීයද? 4 වෙනි එකේ. 4 වෙනි එකේ. බලන්න ඔයාලට ස්වාරක්ෂක ක්‍රියාව මතක නම් අපි ගත්තොත් මම මේකේ පැහැදිලි කරාද කියලා මම මතක නැහැ. බලන්න. ඇසිටික් එක්ක ඇසිටේට් තියෙනවා. ඇසිටික් එක්ක ඇසිටේට් තියෙනවා. මේ තමයි ස්වාරක්ෂක පද්ධතිය හදන්න දෙන්නම ඉන්නවා.
ළමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මත් කවුද ඉදිරිපත් වෙන්නේ මෙතනින්? එක්කෙනා මෙයා වතුරට වැටෙන එක නවත්තන්න ලවණේ ඉදිරිපත් වෙන්නේ ආම්ලයේ ඉදිරිපත් වෙන්නේ. ළමයි කවුද ඉදිරිපත් වෙන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් එහෙම කවුද ප්‍රතික්‍රියා කරන්නේ නැත් එක්ක? සෝඩියම් ඇසිඩේට්ද ඇසිඩික්ද? කවුද? ආම්ලයේ ඉදිරිපත් වෙනවා. කවුද ඉදිරිපත් වෙන්නේ? ආම්ලය ඉදිරිපත් වෙනවා. මෙයා මේ OH එක අරගෙන එයා හදනවා ජලය. එයා හදනවා මොනවාද? ජලය හදනවා. ජලය හදනකොට මාධ්‍යර දෙනවා මොනවාද? CH3 සීනිත බන්ධන කෝරින එන්නේ දාන හදනවා. ජලය දැම්ම කියලා pH එක වෙනස් වෙන්නේ උදාසීනයි. CH3CO ඍණ දාපුවම pH එක චුට්ටක් එහෙම වෙන්න පුළුවන්. හරි. එහෙනම් ආම්ලය දාපුවම කවුද ඉදිරිපත් වෙන්නේ ළමයි? කවුද ඉදිරිපත් වෙන්නේ? ආම්ලයේ තියෙන H+ එකට එකතු වෙන්න දෙන්නේ නැහැ. ඒ H+ එක ආම්ලයේ තියෙන H+ එකයි මෙන්න මේ ඇසිටේට් අයන එකතු කරලා හදන මොනවද? මොනවද හදන්නේ? ඇසිටික් හදන. මොනවද හදන්නේ? ඇසිටික් හදන. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් OH එකයි එකයි ජලය හදලා CH3CO ඕනා වෙනවා. HCl දැම්මොත් එහෙම එයා මොනවද? ඇසිටික් බවට පත් වෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් හයිඩ්‍රොක්සිල් මාත්‍ර එකතු වීම වළක් වෙනවා. HCl වලින් H+ කෙලින්ම මාත්‍ර එකතු වීම වළක් වෙනවා. ඔන්න ඔකට අපි කියන ස්වාරක්ෂක ක්‍රියාව. දුබලාම්ල ලවණයක ස්වාරක්ෂක ක්‍රියාව. බලන්න දැන් ඔතන තියෙන හතරවෙනි පද්ධති ස්වාරක්ෂකයක්. HCl දාපුවාම මෙන්න මෙයාත් එක්ක ඉතලා ඇසිඩික් හදනවා. හරි. ඒතර අර HCl වල තියෙන H+ එක එකපාරම එකතු වෙන්නේ නැහැ. ඊළඟ එක බලන්න පස්වෙනි එකේ තියෙන කවුද? ඒක ස්වාරක්ෂකයක් නෙවෙයි. හැබැයි යාට කාව අල්ල ගන්න පුළුවන්ද ළමයි? තමයි කාව අල්ල ගන්න පුළුවන් පස්වෙනි එක. ඔන්න හතරවෙනි එකේ පැහැදිලි කිරීම. පස්වෙනි එකේ බලන්න මෙහෙම HCl තිබ්බොත් H ධන සහ Cl වෙනවනේ. මෙයාගේ එකක් තිබ්බොත් මෙයාගේ එකක් දෙනවා. කිසි කතාවක් නැහැ. හැබැයි ඇසිඩේට් අයන තිබ්බොත් මොකද වෙන්නේ? CH3 සීනිත බන්ධන කෝරින් එන්නේ දර තිබ්බොත් එයා H+ අල්ල ගන්නවා. HCl වලින් එන H+ අල්ලගෙන එයා හදනවා ඇසිටික් හදනවා. එයා හදන ඇසිටික්. අපි ඉතල දාමු. එයා හදන මොනවාද? ඇසිටික් හදනවා. හරි. දැන් ඇසිටික් H+ දෙනවද නැද්ද ළමයි? ඇසිටික් H+ දෙනවා. මොනවා විදිහට දෙන්නේ? දැන් තාත්තා නම් මෙන්න මේ වගේ හොඳ අතේ තිබ්බ රුපියල් 1000ද 500ද ඔක දීලා දාන්න. හැබැයි ගෙදර කාන්තාවක් කවුරු හරි නම් මොකද කරන්නේ? එයා 5000ක් 15000ක් ලක්ෂයක් විතර තියාගන්න. දෙන්නේ කොච්චරද? 25ක් විතර දෙනවා ගිහිල්ලා ඔක්කොම ටික කරන්න එන්නේ කියලා. දැන් තාත්තා දෙන රුපියල් 1000ක් තිබ්බොත් දැන් හිතන්න ඔයාලගේ අක්කගෙන් හරි නංගිගෙන් හරි කීයක් හරි ඉන්නවනේ. අයියාගෙන් හරි මල්ලිගෙන් හරි කිව්වොත් නම් අනිවාර්යෙන් දෙනවා. තියෙන එක ඔක්කොම දීලා දාන්න. තාත්තත් එහෙමයි. හැබැයි ගෙදර ඉන්න ගැහණු කෙනෙක්ගෙන් සාමාන්‍යයෙන් ඉල්ල බලන්න එයාගේ ළඟ 10000ක් විතර තිබ්බොත් රුපියල් 50ක් විතර දෙනවා. අන්න ඒ වගේ එකක්. දැන් HCl තිබ්බොත් මොනවද වෙන්නේ? සම්පූර්ණයෙන්ම H+ දෙනවා. මෙතන මෙයාගේ එක මවුලයක් හැදුනත් මෙයාගේ එක මවුලයක් හැදුනා කියලා හිතන්න. එක මවුලයක් දැම්මත් මේකෙන් දෙන H+ ගොඩක් අඩු වෙනවා. 0.000 ගණක් දෙන්න. ඒතර දැන් සාමාන්‍යයෙන් HCl විතර තිබ්බොත් H+ ගොඩක් දෙනවා. හරි? හැබැයි ඇසිටික් විතර තිබ්බොත් දෙන H+ ප්‍රමාණය අඩු වෙනවා. H+ ප්‍රමාණය අඩු වෙනවා කියලා කියන්නේ දැන් කලින් නම් H+ වැඩිපුර දෙන්න නිසා pH එක ගොඩක් අඩු වෙනවා. මෙතන එහෙම අඩු වෙන්නේ නැහැ. ඔයාලට තේරෙනවද නිකන් මෙහෙමයි HCl දැම්මොත් නිකන් හරියට අතේ තියෙන සල්ලි වගේම වියදම් වෙනවා. අතේ සල්ලි තිබ්බොත් ටවුන් එක වටේ වටයක් කරගෙන යනකොට මොනවද වෙන්නේ? ඔය කීයක්වත් ඉතිරි වෙන්නේ 4000ක් ගත්තා 1000ම ඩබල්. හරි. හැබැයි සාමාන්‍යයෙන් අපි හිතමු account book එක හොරගම් කරලා කියලා කවුරු හරි කෙනෙක් බැංකුවේ account එකේ පාස් පොත හොරගම් කරලා. දැන් ඒකේ තියෙන සල්ලි ගන්න ලේසිද අමාරුද? සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් බැංකු පොතයි දෙකම තියෙනවා නම් අවුලක් නැහැ. සල්ලි දානවා වගේ අනිත් පැත්තට ගන්න. ගොඩක් අයගේ ශේෂය සාමාන්‍යයෙන් පොඩි අගයන් තියෙන්නේ සමහර අය ගන්න බැරි මට්ටමටම අඩු වෙලා. හැබැයි හිතන්න ATM කාඩ් එකක් නැහැ කියලා. ඩෙබිට් කාඩ් එකක් නැහැ. හරි. ඩෙබිට් කාඩ් එකක් නැහැ. ඒක සල්ලි ගන්න විදිහක් නැහැ. බැංකු පොත තියෙනවාමයි කියමුකෝ. ඒතර බැංකු පොත අරගෙන ගිහලා ඔක පොලිමේ යනවට වඩා අපි ගොඩක් වෙලාවට කරන්නේ ඒකෙන් සල්ලි ගන්න එකද ඒක මිස් කරන්න. ඒක මිස් කරන්න. හරියට නිකන් HCL වල තියෙන H+ එක කියන්නේ අතේ තියෙන මුදල් වගේ. නැත්තම් ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන account එකක්. sorry ඩෙබිට් කාඩ් එකක් තියෙන account එකක්. ඒ කියන්නේ සල්ලි ගන්න කාඩ් එකක් තියෙන එකක් වගේ. හැබැයි ඇසිටික් කියලා කියන්නේ
ඩෙබිට් කාඩ් එකක් නැති account එකක් වගේ ඒකේ වැඩි ප්‍රමාණයක් මොනවාද වෙන්නේ ඉතිරි වෙනවා. ඉතිරි වෙනවා. වියදම් කරන්න විදියක් නැති නිසා. එහෙනම් අහගන්න HCl වලදී H+ එකපාරම මාද්දර එකතු වුණොත් pH එක ගොඩාක් අඩු වෙනවා. හැබැයි එයාගෙන් ඇසිටික් හදලා ඒකින් H+ දුන්නොත් මේක ඉතාමත් අඩු නිසා මොනවාද වෙන්නේ pH එක අඩු වෙනවා චුට්ටක්. අඩු වෙන්නේ නෑ නෙවෙයි. අඩු වෙන්න ඕන චුට්ටක් හැබැයි. හරි. මම පොඩ්ඩක් පැහැදිලි කරන්න තියෙන නැත්තම් කියන්නේ ස්වරක්ෂක කතා කරන ඉස්සරහට තව. එහෙනම් මේකේ උත්තර 4 5 බල්ලට දාන්න ඕනේ. 4 වෙනි එකේ ස්වරක්ෂක පද්ධතිය 5 වෙනි එකේ මොනවද දෙන්නේ? ආට H+ ප්‍රතිග්‍රහණය කරගත්තාම H+ ඉතාමත් අඩුවෙන් දෙන්නේ. වෙන්න පුළුවන් උත්තර තමයි උත්තරාංක 1 2 3 කියන ඒවා. හරි. දැන් අපි ඒක ගණිතමය විදිහට ඔප්පු කරලා පෙන්නමු මොකද්ද වෙන්නේ කියලා. ඔයාලා මේකට උත්තර කොහොම ගත්තත් දන්නේ නැහැ. හැබැයි හැම වෙලාවෙම ලොජික් එකක් ඇතුන් ගණිතමය විදිහට විද්‍යාවෙන් ඔප්පු කරලා පෙන්නන්න කොහොමද ඒක වෙන්නේ කියලා. පළවෙනි එකේ තියෙන්නේ මට උදව් කරන්න. දශමයකින් HCl තියෙනවා 24ක්. 24ක් තියෙනවා. කොච්චරක් එනවද H+ මවුල් සංඛ්‍යාව? 24 ගුණ කිරීම 10/4යි මවුල්. එන සමාන C විදාන්න ඕනේ. මේකට දානවලු 0.1 MHCl එකක්. 0.1 MHCl එකක් දානවා. දාපුවම එනවා මෙතන 1 ගුණ කිරීම 10/4යි මවුල්. H+ මවුල් සංඛ්‍යාව නැත්නම් HCl මවුල් සංඛ්‍යාව. මේ දෙක මිශ්‍ර කරපුවාම මේ ගන්න සෙන්ටිමීටර 1යි. මේ දෙක මිශ්‍ර කරපුවාම මුළු පරිමාණයම කලින් ගන්න වගේම 24.25ක් වෙනවා. 25ක් වෙනවා. මෙතන තියෙන 24 ගුණ කිරීම 10/4ක් HCl හෝ H+ මවුල. මෙතන තියෙන HCl හෝ H+ මවුල 1 ගුණ 10/4 මේ දෙක එකතු කරන්න මුළු සංඛ්‍යාව වෙන කීයද? 25 ගුණ කිරීම 10/4. 25 ගුණ 10/4. 25 ගුණ කිරීම 10/4. මෙතන එනවා HCl හෝ H+ සමාන්තරණය 25 ගුණ කිරීම 10/4යි මවුල යට 25 ගුණ කිරීම 10/3යි ගන්න ඩෙසිමීටර් 25 කැපිලා යනවා 25 කැපිලා යනවා එතන එන්නේ H ධන සාන්ද්‍රණය 0.1ක් විතර එන්නේ දල වශයෙන්. ඒතර pH එකේ කීයක් විතරද? pH එකේ 1ක් විතර. මෙතනත් 10 1ක් නිසා pH එකේ කීයක් වගේ ළමයි එන්නේ? pH එකේ 1ක්. pH එකේ හරියට මොනවා වෙලා නැහැ වගේද? වෙනස් වෙලා නැහැ වගේ. මෙතන තියෙන්නේ 0.1ක් නිසා pH එකේ කීයද 1යි. 0.1ක් නිසා pH එකේ කීයද 1යි. මෙතන එන්නේ කීයද 24 ගුණ කිරීම 10/4යි. 24 ගුණ 10/4යි 25 ගුණ කිරීම 10/4යි. ගණිතේ 25න් බෙදුවාම 25 කැපිලා ගියාම එත් එන්නේ. ඒතර දල වශයෙන් ඔයාලට කියන්න පුළුවන් මේක දැම්ම කියලා HCl වලට H+ දැම්ම කියලා නිකන් හරියට HCl 24ක් නෙදී නිකන් අපි හිතමු කෝටිපතියක රුපියල් 1000ක් හම්බ වෙනවා. ගණන් ගන්නවත් හතපහ කරමු. ගණන් ගන්න නිකන් වෙනස් වෙලා නෑ. විදිකුච්ච ගන්න එහෙමම තියෙනවා වගේ. කෝටිපතියකට ප්‍රකෝටියක් හම්බුනොත් අන්න මෑගේ සතුටුයි. හැබැයි මෙතන 24 ගුණ කිරීම 10/4ක් කියන එකට එකක් දාන්නේ negligible. වෙනස් වෙන්නේ නැහැ pH එක එකම තමයි. ඊළඟ එක බලන්න sodium hydroxide එකක් ටක් ගාලා අපි හදමු ගණන් වලින් ඔප්පු කරමු. sodium hydroxide තියෙනවා 24 ගුණ කිරීම 10/4ක් මවුල තියෙනවා. එකට දානවා මොනවාද? HCl. කොච්චර දානවද HCl? 1 ගුණ කිරීම 10/4ක් නේ. 1 ගුණ කිරීම 10/4ක්. දැන් මෙතන දාපුවම මොනවද වෙන්නේ? ප්‍රතික්‍රියාව. sodium hydroxide එක HCl ප්‍රතික්‍රියා කරපුවම යනවා sodium chloride එක ජලයට. ඒතර මෙතන තියෙන්නේ 24 ගුණ කිරීම 10/4යි. මෙතන තියෙන 1 ගුණ කිරීම 10/4යි. ඒතර මේ වගේ තැනක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙද්දී ළමයි මොන සාධකයකද බලපාන්නේ? ඔන්න රසායනික දනනය in action, chemical calculation in action. කවුද උතන සම්පූර්ණයෙන් වැය වෙන්නේ? කවුද? සීමාකාරී සාධකය. සීමාකාරී සාධක කියන අනුපාතන අඩුවෙන් ඉන්න එක්කෙනා HCl සම්පූර්ණයෙන්ම වැය වෙනවා. මෙයාගේ 1 ගුණ කිරීම 14ක් වැය වෙනවා. එක එකක් ගියන් බිඳුව. 24 එකක් ගියන් කීයද? 23 ගුණ කිරීම 10/4. 23 ගුණ කිරීම 10/4. එතකොට මුළු පරිමාව වෙන්නේ 24.25ක්. මෙයාගේ එකක් දානවා. මෙයාගේ 24ක් දානවා. මුළු පරිමාව කීයක් එනවද?
25ක් එනවා. ඒකේ තියෙන HCl කොච්චරද? sorry sodium hydroxide තියෙනවා. 23 ගුණ කිරීම 10 ඍණ 4. හයිඩ්‍රොක්සිලයින් සාන්ද්‍රණය ඉතින් 23 ගුණ කිරීම 10 ඍණ 4යි මවල බෙදීම 25 ගුණ කිරීම 10 ඍණ 3. මේක එක දල වශයෙන් කැපිලා ඒත් OH ඍණායන සාන්ද්‍රණය කිය දෙන්නේ 1යි. OH ඍණ සාන්ද්‍රණය 1යි මෝල ගන්න 10 ඍණ 1යි මෝල ගන්න ඩෙසිමල්. OH ඍණ සාන්ද්‍රණය 10 ඍණ 1යි මෝල ගන්න ඩෙසිමල්. तर POH ගේ කී දෙන්නේ මෙතන? POH ගේ 1යි pH ගේ 13යි. pH ගේ 13යි. එතනත් බලන්න ආරම්භයේ තියෙන්නේ 0.1කින් 0.1කින් තියෙන ආරම්භයේ POH ගේ කීයද? POH ගේ 1යි pH 13. ඒකත් මොනවා වෙන්නේ නැහැ වගේ වෙනස් වෙන්නේ නැහැ. ඔයාලා හැම වෙලාවෙම ගණන් හදලා ඔප්පු කරලා පෙන්නන්න මේවා නිකන් උත්තරේ කටපාඩමෙන් වගේ ගන්න. ඒතර ජලය දාපුවාම නම් pH එක අපි කලින් හැදුවා නේද ඒක? තමයි ඒක හදන්න ඔයාලා ආරම්භයේ තියෙන pH එක එකක් තියෙන්නේ. sorry ජලයේ සුද්ධ ජලයේ තියෙන 24ක්. ඒකේ pH එක 7යි. pH එක 7යි. ඊට පස්සේ අපි හරියට කියනවා මේක නිකන් අනුමාපනයක සමකතා ලක්ෂ්‍ය වගේ. ප්‍රබලාම්ල ප්‍රබලාශ්ම අනුමාපනයක මැද තියෙන සමකතා ලක්ෂ්‍ය වගේ. මේකට දාන අපි HCl. උත්තර දාලා දශමකින් කීයද ඝන සෙන්ටිමීටර් එකක් දාලා තියෙනවා. ඒක මුළු පරිමාව කීයක් වෙනවද? ඝන සෙන්ටිමීටර් 25යි පැසල 25යි H ධන මවුල සංඛ්‍යා සාන්ද්‍රණය ජලයෙන් දෙන්නේ 10/7යි මෙයාගෙන් දෙනවා 10/1ක්. එකතුව කීයට සමානද? 10/1ට සමානයි. එකතුව කීයට සමානද? 10/1ට සමානයි. ඉතින් pH අගය දල වශයෙන් ඔයාලා ගාන හදලා බලන්න. pH අගය අඩු වෙනවා එකකට විතර. එකක් නෙවෙයි එන්නේ. එකකට විතර අඩු වෙනවා. ආරම්භයේ 7ක් තියෙන්නේ. එකක්ම නෙවෙයි එන්නේ මේක 25න් බෙදන්න. එන්නේ කීයද? මවුල සංඛ්‍යා 10/1යි. පරිමාව කීයද? 25 ගුණ කිරීම 10/3. ඉස්තර සාන්ද්‍රණය. ඉතින් ආයන 4 ගුණ කිරීම 10/3 තුනක් දුරද? 10/2යි. විශේෂයෙන්ම 4 ගුණ කිරීම ඒ pH එක කීයක් විතර දෙන්නේ? දෙකක් විතර එනවා හදලා බලන්න. ඒතර බලන්න මෙතන ඉඳන් මෙතනදී pH එක 7 ඉඳන් 2කට විතර අඩු වෙනවා. අර කලින් අපි ගාන හදාවුවා මේක. මෙන්න මේ ස්වාරක්ෂක ගාන. ස්වාරක්ෂක ගානදී මෙන්න මේක බලන්න. අපි හදපු ගානත් ඒකම තමයි මම හිතන්නේ. දැන් ආරම්භයේ pH එක 7 තියෙන්නේ. HCl දාපුවම pH එක අඩු වෙනවා කීයටද? 2.4ට අඩු වෙනවා. 2.4ට. එහෙනම් 7න් 2.4ට අඩු වෙනවා HCl කොච්චරද දාපුවා? ඝන සෙන්ටිමීටර් එකක් දාපුවා. ඒ නිසා උත්තරේ කිය දෙන්නේ පැහැදිලි ප්‍රත්‍යක්ෂයි. උත්තරේ කිය දෙන උත්තර අංක 3. අපි යනවා ප්‍රශ්න අංක 17. ප්‍රශ්න අංක 17. පේපරේ කරලා තියන්න. ලකුණු දාලා තියන්න. විවරණය අනිවාර්යයෙන්ම ලියන්න. කෙනෙක්ට ලකුණු ගොඩක් අඩුයි නම් එයා කරන්න තියෙන පේපර්ස් වල විවරණ ලියන එක. තියරි පාඩම් කරලා කොට දාන්න බෑ. මාස 5 තියෙන සිලබස් එක ආයෙ අහු වෙනවා. හොඳම දේ ප්‍රශ්න වල රිද්ම් එකට හුරු වෙන්න. ප්‍රශ්න කොහොමද කරන්න ඕන කියන රිද්ම් එකට හුරු වෙන්න. එතකොට අවුලක් නෑ. හරි. බලන්න. ඇපටයිට් පොහොර බවට පරිවර්තනය කිරීමට මේකත් මම කතා කරා 10 වෙනි ප්‍රශ්නේ කමන්නේ. කලින් හිටපු නැති ළමයි නිසා මම කියනවා. ඇපටයිට් කියලා කියන්නේ අනුරාධපුරයේ තියෙන එප්පාවල. ඔය තියෙන අනුරාධපුරයේ තියෙන්නේ. එප්පාවල තියෙන ඇපටයිට් මිදියා. මේකේ තියෙනවා 3iCa3 PO4 twice CaX2. 3iCa3 PO4 twice CaX2 මේක 2012ට කලින් සිලබස් එකේ තිබුණා. 2012 දී මේක ඉවත් තුනයි වට දැනගන්න එක වටිනවා. එප්පාවල ඇපටයිට් මේක අපිට කෙටි කරලා කියන්න පුළුවන් 3 වරක් 3 9යි කැල්සියම් මෙතනත් එක 10යි කැල්සියම් 10යි ෆොස්ෆේට් 3 වරක් දෙක 6යි ෆොස්ෆේට් 3 වරක් දෙක 6යි
මෙතන එනවා කැල්සියම් CaX2. ඒතර බලන්න කැල්සියම් sorry මෙතන X2 විතරයි. මේක සුළු කරපුවාම එනවා දෙකෙන් බෙදන්න. මේකත් අහලා තියෙනවා කර්මාන්ත රසායනය වුණා. දැන් අහගන්න කෙනෙකුට MCQ ලකුණු සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි කරගන්න ඕන නම් මේ කරන විවරණය වල ලියන්න. ඊට පස්සේ ඊට අදාළ පාස් පේපර්ස් ප්‍රශ්න ටික කරන්න. අපි ස්වාරක්ෂක ටික කරානේ. ස්වාරක්ෂක වල ප්‍රශ්න ටික කරලා try කරන්න. ඊට පස්සේ දැන් මේ කර්මාන්ත රසායනික කරනවා නම් මේකට අදාළ ප්‍රශ්න ටික try කරන්න. ඒතකොට සිලබස් එක ඔටෝ කවර් වෙනවා. මෙතන කැල්සියම් 5යි ෆොස්ෆේට් 3යි X කියලා පෙන්වන්නත් පුළුවන්. හරි අහගන්න. අපි දන්නවා දෙවෙනි කාණ්ඩේ කාබනේට ෆොස්ෆේට ජල ආද්‍රාව්‍ය සුදු පාට අවක්ෂේප. කැල්සියම් ෆොස්ෆේට් කියන්නේ ජලයේ දිය වෙන්නේ නැති සුදු පාට අවක්ෂේප. සමතුලිතතාවයෙන් අපි දා පැහැදිලි කරා මෙයා කැල්සියම් ෆොස්ෆේට් ඇග්‍රිලමයින්ටත් වැදගත්. කැල්සියම් ෆොස්ෆේට විඝටනය වෙන ජලීය ද්‍රාවණයේදී ප්‍රත්‍යාවර්තයි. කැල්සියම් ධන දෙක සහ ෆොස්ෆේට් වලට යනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් ශාකවල තියෙන අධිමාත්‍ර මූලද්‍රව්‍ය කියලා අපි කියන වැඩිපුරම අත්‍යවශ්‍ය නැත්නම් යාළුවෝ ජීවන චක්‍ර සම්පූර්ණ කරන්න බෑ මේ මූලද්‍රව්‍ය නැතුව කැල්සියම් සහ ෆොස්ෆරස් වලට අපි නමක් කියන අධිමාත්‍ර මූලද්‍රව්‍ය කියලා කියන බයොලොජිස්ට්ලා එද්දිලම. එතකොට දැන් පොහොර විදිහට පොහොර තහනම් කරපු කතාව වෙන මේක. පොහොර විදිහට මේ දෙක අපි දෙනවා. දුන්නහම ප්‍රශ්නේ තියෙන්නේ අර මෙයාගේ ඇල්ෆා එකකට අඩු නිසා මේක කැල්සියම් ධන දෙක සහ ෆොස්ෆේට් දුන්නට හැමින් දෙන්නේ. ඒක නිසා මේ කැල්සියම් ෆොස්ෆේට් කුඩු කරලා ඒ කියන්නේ එප්පාව ලැපටයිට් අරගෙන එන්න මේ එප්පාව ලැපටයිට් අරගෙන කුඩු කරලා දිගු කාලීන භෝග සඳහා පොහොරක් විදිහට ගන්න. උදාහරණයක් පොල් පොහොර කියලා අපිට කියන්න පුළුවන්. පොල් පොහොර. මේක පොහොර වගේ. හැබැයි බෝංචි තක්කාලි වගේ වගාවකට මේක දාන්න බෑ හේතුව මේගොල්ලෝ සාමාන්‍යයෙන් වසරකට වඩා අඩු කාලයකදී ජීවන චක්‍රය සම්පූර්ණ කරන නිසා පොහොරක් විදිහට දැම්මොත් තියෙන ගැටලුව තමයි පොහොරක් විදිහට දැම්මොත් තියෙන ගැටලුව තමයි මොනවා වෙන එකද? පොහොර උලා ගන්න නැහැ. පොහොර ඒ භෝගී ගලවලා වල් හැදෙන කාලේට පොහොර උලා ගන්න. ඒක නිසා කරන්නේ අපි මෙන්න මෙයාගේ දැන් ලංකාවේ නම් ඇපටයිට් වලින් සෑහෙන කර්මාන්ත කරනවා. මේවා ගෝණි වල පටවලා පිටරටට විකුණනවා. ඊට පස්සේ සල්ලි දීලා පොහොර විදිහට ඒව ගන්න. එපාවල ඇපටයිට් වලින් ආයේ පොහොර නම් බණම් මොනවත් හදන්නේ නැහැ. දිගු කාලේට පොහොර නම් ගන්නවා මම ගන්න විදිහට අනිත් ටික මොනවද දන්නවද කරන්නේ? අපටයිට් නිදිය පිටින් බෑග් වලට දාලා පිටරට යවලා කෙටි කාලේට භෝග සඳහා පාවිච්චි කරන්න පුළුවන් විදිහට සල්ලි දීලා ගන්න. අගේ වැඩි කරලා ගන්න. ඒ වගේම අපි දන්නවා භෝග වල පතල දිනවා ලංකාවේ හොඳම මිනිරම් තියෙනවා. මිනිරම් ටික විකුණනවා රෝ මැටීරියල් එක අමුද්‍රව්‍ය ඔක්කොම විකුණලා අනිත් පැත්තට කාබන් බ්‍රෂ් ඒ වගේ 4-5 ගුණයක් සල්ලි දීලා ගන්න. මෙවන් අසිරිතක් ලක් જાතිය අර බලන්න. ඒතර මේකේ කැල්සියම් ෆොස්ෆේට් යනවා කැල්සියම් ධන දෙක සහ ෆොස්ෆේට් වලට. හරි. එතකොට අපිට පුළුවන් සමතුලිතතාවයෙන් පැහැදිලි කරන්න ළමයි එන්න මෙයාට ෆොස්ෆේට් වලට එක්ස්ප්‍රස් හම්බුනොත් එහෙම එයාට පුළුවන් HPO4 එන දෙකට යන්න පුළුවන්. මෙන්න මේකට අපි නමක් කියනවා මොනෝහයිඩ්‍රජන් ෆොස්ෆේට්. ළමයි මොකද්ද නම මොනෝහයිඩ්‍රජන් ෆොස්ෆේට මොනෝහයිඩ්‍රජන් ෆොස්ෆේට මේ HPO4 එන දෙකට තව H+ එකක් හම්බුනොත් එහෙම එයා යනවා H2PO4 ඉනානේ. මෙන්න මේ ෆෝම් එකෙන් ඇග්‍රි ළමයි දන්නවා ඇති බයොලොජිස්ට් දන්නවා ඇති සාමාන්‍යයෙන් ශාකයට ෆොස්ෆේට උරා ගන්න බෑ. මෙයාව ඇබ්සෝබ් කරන්න බෑ. එයා ගන්න ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් විදියට H2PO4 රිනායන විදියට ගන්න. දැන් H+ හම්බුනහම මෙන්න මේ ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් හම්බ වෙනවා. ගොඩක් දාන්න H+ එහෙම වුණොත් අවසානයේ ෆොස්ෆෝරික් වලට යනවා. මෙහෙම වුණොත් වැඩේ આવු. H2PO4 එනකොට තව H+ එකක් හම්බුනොත් එයා යනවා H3PO. මෙහෙම වුණොත් වැඩේ දෙන්න. මෙහෙම වුණොත් මේ වැඩේ වෙන්න බෑ. වැඩේ આવු. ඒක නිසා ඒකත් ආයෙ දුබලන්න නැහැ. ඒ සහගන්න අම්ල දාන්න ඕන මේ ෆොස්ෆේට දිය වෙන්නේ. අතහගන්න ලේචර්ලිය මූලධර්ම වෙන ෆොස්ෆේට හම්බ වෙනවා. ඒ හම්බ වෙන ෆොස්ෆේට අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරලා තියෙන මොනෝහයිඩ්‍රජන් ෆොස්ෆේට තව ටිකක් ප්‍රතික්‍රියා කරලා ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට. ඒතර මාධ්‍යයේ ෆොස්ෆේට අඩු වෙන නිසා මේ ප්‍රතික්‍රියා මොන පැත්තට නැඹුරු වෙනවද? දකුණු පැත්තට නැඹුරු වෙනවා. අහගන්න මෙතනින් හදලා දෙන ෆොස්ෆේට H+ එක එකතු වුණාම හදන මොනෝහයිඩ්‍රජන් ෆොස්ෆේට මොනෝහයිඩ්‍රජන් ෆොස්ෆේට එක H+ එකතු වුණාම හදන ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට. ඒ නිසා මාධ්‍ය ෆොස්ෆේට අඩු වෙනකොට ප්‍රතික්‍රියාව ඉදිරියට වැඩියෙන් නැඹුරු වෙනවා. මෙන්න මේ ක්‍රියාවලියට අපි කියනවා H+ දාන ක්‍රියාවලිය. මේකට දාන්න මෙතන ගන්න දාන්නේ. මෙන්න මේකට අපි කියනවා නම ආම්ලික කිරීමේවත් නැත්නම් අපි කියනවා
අල්ප ආම්ලනේ. සම්පූර්ණයෙන්ම දැම්මොත් එන්න මෙතනට ගන්න දැම්මොත් අපි වෙන පූර්ණ ආම්ලීකරණය කියලා නැත්නම් අල්ප ආම්ලණය කියලා කියනවා. half acidulization කියන වචනේ. half acidulization කියන වචනේ අල්ප ආම්ලණය කරනවා. අල්ප ආම්ලණය කරන්න අපිට ගන්න පුළුවන් මොනවාද? HCl ගන්න පුළුවන්. ඊට පස්සේ H2SO4 ගන්න පුළුවන්. තව phosphoric ගන්න පුළුවන්. ප්‍රධාන අම්ල තුනක් ගන්න. ප්‍රධාන අම්ල තුනක් ගන්න. ඒ නිසා ඔය 17 වෙනි ප්‍රශ්නෙට ළමයි උත්තරේ ගන්නකොට භාෂ්ම දෙක බල්ලට දානවා, කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් බල්ලට දානවා, සෝඩියම් ක්ලෝරයිඩ් බල්ලට දානවා, ගන්න ඕන සල්ෆියුරික් H2SO4. ප්‍රතික්‍රියා දල ගන්න ඕනේ. මෙන්න මේ ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් එක බවට ගෙනියන්න දාන අම්ල වර්ග තුනක් තියෙනවා. තුනෙන් දෙකක් නෙවෙයි එකක් මතක තියාගන්න කවුද? සල්ෆියුරික් කොතනද එන්න උත්තරේ මොනවද? සල්ෆියුරික්. මොනම යාන්තම් දැනගත්තාම ඇති. හරි. ඊළඟ එක අපි යන ප්‍රශ්නාංක 18ට කර්මාන්ත පරිසර නම් මොනවාද ඒක පට්ටලේසි. ප්‍රශ්නාංක 18 අපි දන්නවා මම එතන ඉතිරි නිදිත් එක මතක් කරන්නම්. දැන් මොකද අලුත් සිලබස් එකේ දාලා ටයිටේනියම් නිස්සාරණය කියලා එකක් තියෙනවා. ශ්‍රී ලංකාවේ khනිජ නැගෙනහිර වැටලා තියෙන පුල්මුඩේ නම් ස්ථාන ඒත් තමයි පුල්මුඩේ khනිජ වල තියෙන සම්පූර්ණයෙන් වැඩි ටික පිටරට විකුණලා අපි ගුවන් යාන මිලදී ගන්නවා. ඒ වගේ මිලියන බිලියන ගණන් වේදම් කරනවා. පුල්මුඩේ තියෙනවා ටයිටේනියම් තියෙන khනිජ ලවණ වර්ගයක් බලන්න. අපි දන්නවා ටයිටේනියම් අන්තර්ගත නිදි වර්ග දෙකක් අපිට හම්බ වෙනවා. TO2 ටයිටේනියම් ඩයොක්සයිඩ් වලට කියන්නේ රූටයිල් කියලා කියන්නේ. මොකද කියන්නේ රූටයිල්. රෑටයිල් නෙවෙයි රූටයිල්. ඊට පස්සේ FeTO3 වලට අපි කියන්නේ මොනවා කියලාද? ඉල්මනයිට්. චුම්බක ගුණ තියෙනවා කියලා කියනවා මෙයාගේ යකඩ තියෙන නිසා. හරි. ටයිටේනියම් අන්තර්ගත නිදි වර්ග කීයක් හම්බ වෙනවද ළමයි අපිට? දෙකක් හම්බ වෙනවා. මොකද දෙකක් ටයිටේනියම් ඩයොක්සයිඩ් වල රූටයිල් අනිත් එක FeTO3 ඒවා මොනවාද? ඉල්මනයිට්. FeTO3 ඒවා ඉල්මනයිට්. රූටයිල් අනිත් එක ඉල්මනයිට් අපිට හම්බ. එතකොට බලන්න මම ඔයාලට මතක් කරනවා මෙතනදී යකඩ අන්තර්ගත නිදි කීපයකට මතක් කරන්න. ඊට පස්සේ ටයිටේනියම් විස්තරණයක් මතක් කරන්න. මොන ප්‍රශ්නෙට උත්තරේ මෙච්චරයි ඕන. ටයිටේනියම් ඩයොක්සයිඩ් වලට කියන රූටයිල් කියලා කියන්නේ FeTO3 වලට කියන ඉල්මනයිට් කියලා කියනවා. මම ඔයාලට තව චුට්ටක් මතක් කරන්නම් කර්මාන්ත රසායන පරිසරය පැත්තට යන්න. 22 ළමයින්ට තාම පුරු නැහැ. 22 ළමයින්ට තාම පුරු නැහැ. 30 ළමයින්ට රිවිෂන් ළමයින්ට අමතක වෙලා ඇති. අපි බලමු යකඩ අන්තර්ගත නිදි. මොනවාද? Fe2O3 වලට අපි කියන මොනවා කියලාද? හීමටයිට් යකඩ නිස්සාරණයට ඕන. ඊට පස්සේ Fe3O4 වලට අපි කියන මැග්නාටයිට්. කීපයක් මතක තියාගන්න. මැග්නාටයිට් හොඳ ටයිට් යකඩ තද නිසා ටයිට් කියලා අපිට කියනවා. ටයිට්. ඊට පස්සේ තියෙනවා Fe2O3 2H2O. මේකට කියන ලිමොනයිට්. මොනවාද? ලිමොනයිට්. තව තියෙනවා FeCO3. මේකට අපි නමක් කියනවා ළමයි සිඩරයිට්. මොනටයිට්ද? සිඩරයිට්. හරි. මොන යකඩ අන්තර්ගත නිදි කීපයක්වත් මම කිව්වා. ඔක ඕන ඔයාලට යකඩ නිස්සාරණයේදී ඕන. තව තියෙනවා ලස්සන එකක්. කුස්ෆෙස්. නැත්නම් අපි කෙටි කරලා කියන එක කුෆෙස්2. මේ තමයි ලංකාවේ තියෙන සේරුවිල යපස්. කුස්ෆෙස්. නැත්නම් කුෆෙස්2. චැල්කෝපයිරයිට් කියලා කියනවා. මොකද නම? චැල්කෝපයිරයිට්. හරි. බලමු අපි ටයිටේනියම් නිස්සාරණය. ඇත්තට මේක ටයිටේනියම් නිස්සාරණය නෙවෙයි. රූටයිල් වල අපි කතා කරමු ටයිටේනියම් නිස්සාරණය යාන්තම් කතා කරලා නම් අපි පොඩ්ඩක් මතක් වෙන අලුත් සිලබස් එකේ තියෙන නිසා කර්මාන්ත ටයිටේනියම් ඩයොක්සයිඩ් වල තමයි ටයිටේනියම් ඩයොක්සයිඩ් කියලා කියන්නේ රූටයිල් වල අපද්‍රව්‍ය තියෙනවා. මොනවද තියෙන්නේ? රූටයිල් වල අපද්‍රව්‍ය තියෙනවා. ඒ නිසා මේ රූටයිල් වලින් පිරිසිදු ටයිටේනියම් ඩයොක්සයිඩ් හදාගන්න අපි පුංචි වැඩක් පාවිච්චි කරනවා. මෙයාට කාබන් එක ක්ලෝරින් දානවා. එතකොට එයා හදාගන්න ඉස්සලා ක්ලෝරින් එක. ඉස්සලා අපි ක්ලෝරින් දානවා. ඒකට එයා TiCl4 බවට පත් වෙනවා. ඉස්සලා මොනවද දාන්නේ? ක්ලෝරින් දාපුවම එයා TiCl4 බවට පත් වෙනවා.
TiCl4 වලට. ඊට පස්සේ අපි මෙයාට දානවා ඉස්සෙල්ලා මෙහෙම කරමු. අනිත් පැත්තට යන්න. බලන්න ටයිටේනියම් විස්තරනේ. ටයිටේනියම් විස්තර නෙවෙයි ඇත්තට මේක. අපිරිසිදු ටයිටේනියම් ඩයොක්සයිඩ් වල පිරිසිදු ටයිටේනියම් විස්තර. නැත්තම් මේකේ කරන්න හදන කර්මාන්ත රසායනයේදී අපිරිසිදු ටයිටේනියම් ඩයොක්සයිඩ් වලින් පිරිසිදු ටයිටේනියම් ඩයොක්සයිඩ් නිස්සාරණය කරගන්න. හරි පිරිසිදු. අපි ඉස්සලාම කරන්නේ මෙයාට කාබන් දාමු. කාබන් දාපුවම ළමයි ටයිටේනියම් එක කාබන් මොනොක්සයිඩ් නැත්නම් කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්නවා. මෙයාට අපි දානවා ක්ලෝර්. ඒතර යනවා TiCl4. එයාට අපි දානවා ඔක්සිජන්. අන්තිමට යනවා පිරිසිදු ටයිටේනියම් ඩයොක්සයිඩ් වල. දල වශයෙන් දරගන්න අපිරිසිදු ටයිටේනියම් ඩයොක්සයිඩ් වල කාබන් දැම්මොත් ටයිටේනියම් එක කාබන් මොනොක්සයිඩ් හදනවා. එයාට ක්ලෝරින් දැම්මොත් හදනවා TiCl4. එයාට ඔක්සිජන් දැම්මොත් එමේ අපිරිසිදු ටයිටේනියම් ඩයොක්සයිඩ් වලට යනවා. තමයි මෙමරි chart එක. ටයිටේනියම් අපිරිසිදු ටයිටේනියම් ඩයොක්සයිඩ් වලින් පිරිසිදු ටයිටේනියම් ඩයොක්සයිඩ් හදාගන්න මෙමරි chart එක. පස්සේ ප්‍රතික්‍රියා කතා කරමු. මෙමෝ ප්ලස් පොයින්ට් එක දෙක දාගමු. මතක තියාගන්න විදිය. අපිරිසිදු ටයිටේනියම් ඩයොක්සයිඩ් කාබන් එක දාපුවාම මෙයා ටයිටේනියම් සහ කාබන් මොනොක්සයිඩ් වෙනවා. ටයිටේනියම් ක්ලෝරින් දැම්මොත් TiCl4 වෙනවා. ඒකට ඔක්සිජන් දැම්මොත් එයා පිරිසිදු ටයිටේනියම් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. හරි. that's all. ප්‍රශ්නාංක අපි යනවා 19ට. දුවල ප්‍රශ්නාංක 19ට. ප්‍රශ්නාංක 19 තියෙන විශාලතම දෙවන අයනීකරණ ශක්තිය. ඔයාලට මෙන්න මෙහෙම මතක තියාගන්න පුළුවන්. අග ඕනම අයනීකරණ ශක්තියක් වැඩි වෙන්නේ කොහෙද ළමයි? එම අයනීකරණ ශක්තියේ කාණ්ඩයට පෙර කාණ්ඩය. උදාහරණයක් කිව්වොත් I3 වැඩි වෙන්නේ කීවෙනි කාණ්ඩයද ළමයි? I3 වැඩි වෙන්නේ කීවෙනි කාණ්ඩයද? උදව් ඕන. I3 වැඩි වෙන්නේ කීවෙනි කාණ්ඩයද? දෙවෙනි කාණ්ඩය. I2 වැඩි වෙන්නේ කීවෙනි කාණ්ඩයද? පළවෙනි කාණ්ඩය. I1 වැඩි වෙන්නේ කීවෙනි කාණ්ඩය? 18 වෙනි කාණ්ඩය. I7 වැඩි වෙන්නේ මොන කාණ්ඩයේද? ළමයි I7 වැඩි වෙන්නේ කීවෙනි කාණ්ඩයද? 7 වෙනි අයනීකරණ ශක්තිය වැඩි වෙන්නේ මොන කාණ්ඩයේද? ඊට කලින් ඉන්න කාණ්ඩයවත් 6 වෙනි කාණ්ඩේ උඩම ඉන්න මූලද්‍රව්‍ය කාගේද? ඔක්සිජන් එකේ. ඕනෑම අයනීකරණ ශක්තියක් වැඩිම වෙන්නේ අදාළ අයනීකරණ ශක්තියට පෙර කාණ්ඩේ උඩම මූලද්‍රව්‍ය. මොකද්ද දැනගන්න ඕන? ඕනෑම අයනීකරණ ශක්තියක් වැඩි වෙන්නේ අදාළ අයනීකරණ ශක්තියට පෙර කාණ්ඩේ උඩම මූලද්‍රව්‍ය. එහෙනම් මට කියන්න I4 වැඩි වෙන්නේ කීවෙනි කාණ්ඩයේද? කාගේද වැඩි වෙන්නේ? I4 වැඩි වෙන්නේ කාගේද? I4 වැඩි වෙන්නේ ළමයි I4 වැඩි වෙන්නේ කීවෙනි කාණ්ඩයේද? 13 වෙනි කාණ්ඩය. 4ට කලින් ඉන්න 3 වෙනි කාණ්ඩයනේ. ඒතර වැඩි වෙන්නේ කාගේද? 13 වෙනි කාණ්ඩය. හරි. I5 වැඩි වෙන්නේ කාගේද? Apple කියන්න එපා හොඳ. I5 වැඩි වෙන්නේ කාගේද? ළමයි I5 වැඩි වෙන්නේ කීවෙනි කාණ්ඩයේද? උදව් කරන්න. ඊට කලින් කාණ්ඩය කීවෙනි කාණ්ඩයේද? 4 වෙනි කාණ්ඩේ කාගේද? කාබන්. 4 වෙනි කාණ්ඩේ කාබන්. ඊට පස්සේ I2 වැඩි වෙන්නේ කාගේද? I2 වැඩි වෙන්නේ කීවෙනි කාණ්ඩයේද? තමයි I2 වැඩි වෙන්නේ කීවෙනි කාණ්ඩයේද? පළවෙනි කාණ්ඩේ. I2 වැඩි වෙන්නේ පළවෙනි කාණ්ඩේ උඩම ඉන්න මූලද්‍රව්‍ය බලන්න. හයිඩ්‍රජන්. I2 වැඩි වෙන්නේ කාගේද? I2 වැඩි වෙන්නේ කාගේද? හයිඩ්‍රජන්ගේ වෙන්න පුළුවන්ද? ළමයි I2 වැඩි වෙන්නේ කීවෙනි කාණ්ඩයේද? හයිඩ්‍රජන්ගේ වෙන්න පුළුවන්ද බැරිද? ළමයි I2 හයිඩ්‍රජන්ගේ වැඩි වෙන්න පුළුවන්ද බැරිද? බෑ. ඇයි? හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන කීයද ඉන්නේ? එකයි ඉන්නේ. කීයද ඉලෙක්ට්‍රෝන? ඒකයි නිසා වැඩිම වෙන්නේ ලිතියම් වල. ඊළඟට කාගේද? ලිතියම් නැත්තම් කාවද ගන්නෙ? සෝඩියම් වල. හරි. ඕනෑම අයනීකරණ ශක්තියක් වැඩිම කාගේද? වැඩිම ඊට පෙර කාණ්ඩේ උඩම මූලද්‍රව්‍ය.
ඒ කියන්නේ I3 වැඩි වෙන්නේ කීවෙනි කාණ්ඩයේද? දෙවන කාණ්ඩය. දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය කවුද ළමයි? බෙම් කාසර් බේම්. දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය කවුද? බෙම් කාසර් බේම්. වැඩි වෙන්නේ කාගේද? බෙරිලියම්. හරි. වැඩි වෙන්නේ කාගේද? බෙරිලියම්. එහෙනම් ඔකට උත්තරේ එන්න ඕන කාගේද? I2 වැඩි වෙන්නේ කීවෙනි කාණ්ඩයේද? පළවෙනි කාණ්ඩේ උඩම හයිඩ්‍රජන් ගන්න යාප ඉලෙක්ට්‍රෝන එකක් තියෙන නිසා ලිතියම්ගේ. ලිතියම් නැත්තම් උත්තරේ ගන්න කවුද? සෝඩියම් වල. මට කියන්න I1 වැඩි වෙන්නේ කාගේද? හැමෝම උත්තර දෙන්න බලන්න. I1 වැඩි වෙන්නේ කීවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යද? කවුද? කවුද මූලද්‍රව්‍ය? I1 වැඩිම මූලද්‍රව්‍ය කවුද? I1 වැඩි වෙන්නේ කාගේද? හැමෝම උත්තර දෙන්න. I1 වැඩි වෙන්නේ කාගේද? ළමයි කාගේද? පළවෙනි කාණ්ඩේ නෙමෙයි I1 එක එකක් ගියන් බිඳුවයිනේ. 18 වෙනි කාණ්ඩේ උඩම ඉන්න මූලද්‍රව්‍ය කවුද? හීලියම් වල. කාගේද? හීලියම් වල. 18 වෙනි කාණ්ඩේ උඩම ඉන්න මූලද්‍රව්‍යත් අපි කියන හීලියම් වල තමයි වැඩි වෙන්නේ. ඕනෑම අයනීකරණ ශක්තියක් වැඩි වෙන්නේ අදාළ අයනීකරණ ශක්තියට පෙර ඉන්න කාණ්ඩේ ඉහළම මූලද්‍රව්‍ය. එනිසා මම මේකට ආයෙ ගොඩක් විවරණයක් ලියන්න යන්නේ නැහැ. මේ පොයින්ට් එක ලියන්න. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 20කට ඇවිල්ලා අපි නියමයි. ප්‍රශ්නාංක 20 තියෙනවා ජලය අඩංගු ක්ලෝරයිඩ් අනාවරණය කර ගැනීම සඳහා හොඳම ක්‍රමය වන්නේ කියලා අහන්න බලන්න. දැන් ඔයාලා දන්නවා අපිට සාමාන්‍යයෙන් වතුර ඉස්සර වගේ අරගෙන බොන්න බෑ. තියෙන දියකඩਿੱත්තකින් නැත්තම් ගලාගෙන යන ජලයෙන් හේතුව ඔයාලා දන්නවා ප්‍රධාන වශයෙන් මානව ක්‍රියාකාරකම් නිසා ජලයේ කලයක වෙනස් වෙලා තියෙනවා. ජලයට අපද්‍රව්‍ය එකතු වෙලා තියෙනවා. නිසා සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ජලය පිරිපහදු කරද්දී ක්ලෝරින් පාවිච්චි කරනවා. ක්ලෝරින් ජලය සමග ප්‍රතික්‍රියාවෙන් හදනවා HCl එක HOCl හදනවා. මොනවද හදන්නේ? HCl එක HOCl. අපි ඊයේත් කතා කරා ළමයි. මම ඔයාලට කියන්නේදී හැමදාම පේපර් එකට එන ඇල්ගොරිතම් එකක් තියෙනවා. එනවා අනිවාර්යෙන් එන සෙට් එකක් තියෙනවා. හැමදාම පේපර්ස් කළා ඒ ටික අල්ලගන්න 2021 පේපර් එකේ තන්න ඒ ටික විතරයි තියෙන්නේ. මේක ඇල්ගොරිතම් එකක් තියෙන හැමදාම එන සෙට් එකක්. මේ HOCl එක අනිවාර්යෙන් තියෙනවා පේපර් එකේ. ඊයේත් කතා කරා. පේපර් ඩිස්කෂන් එකේදී HOCl යන මොනවා බවද? HCl සහ O වලට යන පරෝල හබ් ලබා දෙනවා. පරමාණුක ඔක්සිජන් ලබා දෙනවා. ඔයාලට පුළුවන් විස බීජ දාන්න. විස බීජ අපි ගත්තොත් X කියලා එයා XO හදනවා. විස බීජ ගත්තොත් එයා XO හදනවා. වර්ණවත් ඒවා අපි ගත්තොත් එහෙම Y කියලා එයා හදනවා මොනවාද? YO හදනවා. හරි. මෙයා කලයක විස බීජය ඇක්ටිව් වෙන X ෆෝම් එකේ. ඔක්සයිඩ් එක බවටපත් වුණාම විස බීජ මොනවාද වෙලා තියෙන්නේ? විනාශ වෙනවා. වර්ණයේ විදිහට ඉන්න Y ෆෝම් එකේ ඉඳද්දී Y වුණාම වර්ණය විවර්ණ නැත්නම් නැති වෙලා යනවා. වර්ණය විවර්ණ වෙනවා. ඒ නිසා වල පුළුවන් වර්ණය විවර්ණ කරගන්න පුළුවන්. ඒ වගේම විස බීජය විනාශ කරගන්න පුළුවන් මේ පරමාණු ඔක්සිජන් හරහා. ඒ නිසා වල දන්න ජලය පිරිපහදු කරද්දී ජලයේ තියෙන විස බීජ නාශනය කරන්න මොනවාද වෙන්නේ? සාමාන්‍යයෙන් සුද්ධ විද්‍යාව දැන් වෙනස් වෙලා දන්නේ ලීටර් 1000ට ක්ලෝරින් දාන්න ඕන ප්‍රමාණයක් තියෙනවා 0.2 මිලිග්‍රෑම් දාන්න. 0.2 මිලිග්‍රෑම් දාන්න. මේවා දාන්නෙත් ළමයි තුන්වෙනි ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වල ක්ලෝරින් නම් විෂසහිත වායු පාවිච්චි කරනවා. හැබැයි ධනවත් රටවල් ක්ලෝරින් විස නිසා ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ ඕසෝන් පාවිච්චි කරනවා. ඕසෝන් කැනඩා වල එහෙම ඕසෝන් පාවිච්චි කරන්නේ. ස්වීඩන් වල එහෙම ඕසෝන් පාවිච්චි කරන්නේ. ඒ වගේම ගෙදරට හම්බ වෙන වතුර සියල්ල නොමිලේ හම්බ වෙනවා. ඒවට අපි ටැක්ස් ගෙවන නිසා. හරි. දැන් මේ 1000ට ස්ටෑන්ඩඩ් එක තමයි ලීටර් 1000ට මෙන්න මෙච්චර ක්ලෝරින් ප්‍රමාණයක් තමයි තියෙන්න ඕන. මෑස් එකක් විතර ගත්තොත්. හැබැයි ලංකාවේ වල බලන්න වෝටර් බෝඩ් එකකින් එන වතුර වල රෑ 11ට 12ට විතර ටැප් එක කරලා බලන්න සෑහෙන අඩු වෙන්නේ වතුර තනිකර මොන පාටයිද? සුදු පාටයි. සම්පූර්ණ අතහැරලා තියෙන ගෝණෙ පිටින්. හරි ඊළඟ එක බලන්න. සෝරි. මේක එතකොට ක්ලෝරයිඩ් අනාවරණය කරගන්න උතන ඔයාලා දන්නවා. ඔයාලා ගන්න ලින්දක වතුර නෙවෙයි නම් වෝටර් බෝඩ් වතුර ගන්නවා නම් අනිවාර්යයෙන් මොනවා වෙලා තියෙනවද මේකේ? මොන ආයන තියෙනවද? ක්ලෝරයිඩ් ආයන තියෙනවා. හරි. අහගන්න. ක්ලෝරයිඩ් කලර් එක ගන්න කලර්ලස්. එතකොට අපි ටෙස්ට් එකක් අනුගමනය කරන්න යන ඔය කියන ඒවා ටික අපි බලමු. දැන් ජලයේ තියෙන ළමයි ක්ලෝරයිඩ් විතරද? නෑ මේකේ තියෙනවා
අපි කියන කටින ආයන තියෙනවා කාබනේට තියෙනවා තව සල්ෆයිඩ් තියෙන්න පුළුවන් සල්ෆයිඩ් තියෙන්න පුළුවන් මේ වගේ අපිට කවදාවත් සංශුද්ධ ජලය බොන්න බෑ ළමයි සංශුද්ධ ජලය බිව්වොත් එහෙනම් අපි අභාව ප්‍රාප්ත වෙනවා සංශුද්ධ ජලය බිව්වොත් මැරලා යනවා මොකද බාහිර ආශ්‍රිතය සිද්ධ වෙන නිසා ඇඟේ ඇතුලේ තියෙන සෛලවල තියෙන දේහ තරල ජලයුගය කියලා සංකල්පයක් තියෙන ජීව විද්‍යාවේ අයන සාන්ද්‍රණය අඩු තැනට අයන සාන්ද්‍රණය වැඩි තැන සිට අඩු තැනට ජලය ගමන් කිරීමක් සිද්ධ වෙනවා කියලා දන්න ඇති බයෝ ළමයි. එතකොට අහගන්න. ඒ නිසා අපි බොන්නේ සාමාන්‍යයෙන් සංශුද්ධ ජලය අපිට බොන්න බෑ. අපි බොන්නේ මෙන්න මේ වගේ අයන දිය වෙලා තියෙන වතුර එකක් තමයි බොන්නේ. හරිද? එතකොට දැන් මේකට ඔයාලා දැම්මොත් එහෙම මොනවාද? සිල්වර් නයිට්‍රේට්. ළමයි මොනවාද අවශ්‍ය වෙන්න පුළුවන් නේද? මම උත්තර ටික හමු දාන්න. එකක් තමයි Ag2SO3. සිල්වර් සල්ෆයිඩ් මේක සුදු පාට අවක්ෂේපයක්. සිල්වර් සල්ෆයිඩ් මොන පාට අවක්ෂේපයක්ද ළමයි? මෙන්න මේකෙන් හැදෙනවා සුදු පාට. AgCl මොන පාට අවක්ෂේපයක්ද? සුදු පාට අවක්ෂේපය. ඊට පස්සේ Ag2CO3 මොන පාටද? එයත් සුදු පාට අවක්ෂේපය. Ag2S කට්ටයි කළුයි කට්ට කළු පාට අවක්ෂේපය. ඒතර අහගන්න ඔයාලා සිල්වර් නයිට්‍රේට් දාපුවා මොකද්ද තියෙන ප්‍රශ්නේ? මොකද්ද තියෙන ප්‍රශ්නේ? මෙන්න මේ වගේ අවක්ෂේප ගොඩක් හැදෙනවා. ඉතින් සුදු පාට එකක් හැදුනොත් ඔයාලට කියන්න පුළුවන් හරියට සිල්වර් ක්ලෝරයිඩ් ඉන්නේ කියලා. බෑ. ඒ නිසා මේ ටෙස්ට් එක ඇත්තට උචිත නෑ. අවක්ෂේප ගොඩාක් හදනවා. සිල්වර් ක්ලෝරයිඩ් කලයක තියෙන දෙන්නේ දෙනවා තමයි. හරි. ඊළඟ එක දානවා තනුක නයිට්‍රේට්. තනුක නයිට්‍රේට් දාන්නේ බලපෑම අඩු කරන්න. තනුක නයිට්‍රේට් දාන්න බලපෑම අඩු කරන්න හදන්න. දැන් ඔයාලා දන්නවා තනුක නයිට්‍රේට් දානකොට ඕනෑම සල්ෆයිඩ් එකට අම්ල ස්වල්පයක් ඉනෝබලින් වයි නැත්නම් ඉන්නවනම් දන්නේ නැති ඕනෑම සල්ෆයිඩ් එකට අම්ල ස්වල්පයක් දැම්මොත් සල්ෆයිඩ් යනවා මොනවා බවටද ළමයි සල්ෆර් ඩයොක්සයිඩ් වලට යනවා සල්ෆයිඩ් යනවා සල්ෆර් ඩයොක්සයිඩ් මෙන්න මේ අයන අයින් වෙනවා කාබනේට තිබ්බොත් මේගොල්ලෝ යනවා කාබන් ඩයොක්සයිඩ් වලට බලන්න මේ අයන දෙක මොනවා වෙනවද වායු විදිහට ඉවත් වෙලා යනවා තනුක නයිට්‍රික් දාන නිසා මේකේ තිබිච්ච අයන සෙට් එකෙන් සල්ෆයිඩ් S ඍණ දෙකේවා H2S ඉවත් වෙලා යනවා H2S ඉවත් වෙලා යනවා සල්ෆයිඩ් සල්ෆර් ඩයොක්සයිඩ් වෙනවා කාබනේට කාබන් ඩයොක්සයිඩ් වෙනවා සල්ෆයිඩ් H2S වලට යනවා සල්ෆයිඩ් H2S වලට යනවා එතකොට ගොඩක් වෙලාවට ඉතිරි වෙන්නේ කවුරු විතරද ක්ලෝරයිඩ් වගේ අයනයක් විතරයි හැබැයි සල්ෆේට තියෙන්නත් පුළුවන් ඒක මම ලිව්වේ නෑ සල්ෆේට තියෙනවා Ag2SO4 ඒ සුදු පාට අවශ්‍යයි දැන් කලින් නම් අයන ඔක්කොම තිබුණා 1 2 3 4 5ක් විතර තිබා අයනවා පහෙන් පහම වගේ අවශ්‍යයි දැන් මෙතන බලන්න අයන කීයක් අයින් වෙනවා 3ක් අයින් වෙනවා. ඒතර ඉන්නේ කවුද? ක්ලෝරයිඩයි සල්ෆේටයි විතරයි. යම් සම්භාවිතාවයක් තියෙනවා සිල්වර් ක්ලෝරයිඩ් හැදෙන්න. මේ දෙකම මොන පාටද? සුදු පාට ආවා. යම් සම්භාවිතාවයක් තියෙන එක සිල්වර් ක්ලෝරයිඩයක් වීම නිසා ටිකක් අර මේ තනුක අම්ලයක් දාලා සිල්වර් නයිට්‍රේට් දාපුවාම පළමුව තනුක නයිට්‍රේට් දාලා දෙවන සිල්වර් නයිට්‍රේට් දාපුවාම ටිකක් හොඳයි. අය තනුක නයිට්‍රේට් වලින් මෙන්න මේ සෙට් එක අයින් කළා දාන්න. ඊළඟ එක මොනවද අපි දාන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක සිල්වර් නයිට්‍රේට් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක සිල්වර් නයිට්‍රේට් වැඩක් නෑ එතන ප්‍රශ්න තියෙන්නේ මම මෙතන ලියන්නයි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක සිල්වර් නයිට්‍රේට් දානකොට දාන දෙන්න ප්‍රතික්‍රියා කරනවා සිල්වර් නයිට්‍රේට් එක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දාපුවාම එන්න පුළුවන් මෙන්න මෙහෙම මම දන්නේ මේකත් තියෙන්නේ බලන්න AgOH අස්ථායි සුදු පාට අවක්ෂේපය. අස්ථායි සුදු පාට අවක්ෂේපය. ඉතින් ගාන්න කලින්ම අවක්ෂේපය හැදලා දැන් තියෙන්නේ. ඒ නිසා තුන්වෙනි ක්‍රමේ බල්ලට දාන්න. තුන්වෙනි ක්‍රමේ ගන්න බෑ. දාන්න කලින් සුදු අවක්ෂේපයක් හදලා තියෙනවා. ඒක නියම වැඩේ. HCl සිල්වර් නයිට්‍රේට් දානවා. බලන්න කිව්වේ. HCl සිල්වර් නයිට්‍රේට් දාපුවාම දැන් පිටින් ඇතුලේ තියෙන මේ ක්ලෝරයිඩ් තමයි අඳුර ගන්න ඕන. මෙන්න මේක ඇතුලේ තියෙන ක්ලෝරයිඩ්. තව පිටිනුත් ක්ලෝරයිඩ් දානවා. අඳුර ගන්න පුළුවන්ද එතකොට? අපිට ඕන මේකේ ඉන්න ක්ලෝරයිඩ් අඳුර ගන්න. අපි පිටින් ක්ලෝරයිඩ් දානවා. අඳුර ගන්න පුළුවන්ද එතකොට? අඳුර ගන්න බැහැ. ඊළඟ එක බලන්න. සල්ෆේට්. සිල්වර් නයිට්‍රේට් දාන්න. සිල්වර් නයිට්‍රේට් එක්ක සල්ෆර්. මොකක්ද කියන්නේ? Ag2SO4. එකක් මොන පාට අවශ්‍යයි? සුදු පාට අවශ්‍යයි. එහෙනම් අවසාන උත්තර දෙකම ගන්න බෑ ළමයි. ඇයි ඒ දෙන්නම දාන්න කලින් මොනවා හදලා තියෙන්නේ? අවශ්‍යප හදලා තියෙන්නේ. මේ අන්තිම උත්තර තුනම ගන්න බෑ.
පළවෙනි එක ගන්න බෑ. වඩාත්ම ගැළපෙන වඩාත්ම උචිත උත්තරය තමයි උත්තර අංක කීයද? උත්තර අංක 2. වඩාත්ම උචිත උත්තරය කීයද? උත්තර අංක 2. ඔන්න ඔය හොඳට විවරණය ලියන්න. අපි එනවා ඊළඟ ප්‍රශ්නෙට. අපේ ඊළඟ ප්‍රශ්නෙට බලන්න. ඒක කියන්නේ කොපර් සල්ෆේට් වල ඔන්න මම ඔයාලට කියලා දෙනවා D ගණු කැටායන මතක තියාගන්න ට්‍රික්ස් ටික. D ගණු කැටායන මතක තියාගන්න ට්‍රික්ස් ටික. ඔන්න අපිට D ගණුව හම්බුණා. ප්‍රශ්නාංක කීයද? 31 දී අපිට මීට් වෙනවා D. D බ්ලොක් එක. D ගණුවේ තියෙන ඒවා ගොඩක් ඒවා වර්ණ. D ගණුවම වර්ණවත් නැහැ. D ගණුවේ ගොඩක් ඒවා වර්ණවත්. වර්ණවත් ඒවා ආන්තරිකයි. වර්ණවත් ඒවා ආන්තරිකයි. වර්ණවත් ඒවා ආන්තරික හේතුව කියන්න වර්ණවත් ඒවා ආන්තරිකයි. ආන්තරිකයි කියලා කියන්නේ සාමාන්‍යයෙන් විඤ්ඤාසය අනුව වියුග්ම D ඉලෙක්ට්‍රෝන එකක් හරි ඉන්නවනම් ඒගොල්ලෝ ආන්තරිකයි. වියුග්ම D ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසයේ වියුග්ම D ඉලෙක්ට්‍රෝන එකක් හෝ ඇති. වියුග්ම D ඉලෙක්ට්‍රෝන එකක් හරි තියෙනවා නම් ඒගොල්ලෝ ආන්තරිකයි. හරි. ආන්තරික ඒවා වර්ණවත් කියලා කියනවා. හරි. ඒ ටික මතක තියාගන්න අපි කොහොමද? ඒකට හේතුව DD හුවමාරු. මම දැන් තියරි ක්ලාස් එකේ මම පැහැදිලි කරලා ඇති. DD හුවමාරු නිසා තමයි කලර්ස් ඇති වෙන්නේ. හරි. DD හුවමාරු නිසා. කොහොමද කලර්ස් මතක තියාගන්නේ? common රෝස පාට. common ජලීය ද්‍රාවණයේ මොන පාටද? රෝස පාට. ෆෙනිවි 223 කොළ පාට. ෆෙනිවි 223 කොළ පාටයි ජලීය ද්‍රාවණය. ක්‍රොටිව් 332 දම් පාටයි ජලීය ද්‍රාවණය. කොපර් දන දෙක මොන පාටද? නිල් පාටයි. කොපර් දන දෙක ලා නිල් පාටයි. ලා නිල් පාට. pale green. එතකොට මේගොල්ලෝ හදනව හැමෝම මේ ඕනම කැටායනයක් හදන මම උදාහරණයක් කියන්නම්. කොපර් ජලාණු 6ක් එක්ක හදනවා තමයි සංගත සංකීර්ණ. මේ ඕනම එක්කෙනෙක් හදනවා සංගත සංකීර්ණයක් ලිගන 6ක් සම්බන්ධ නැත්නම් සංගතාංකේ 6ක් කියලා අපි කියනවා. ඒගොල්ලෝගේ හැඩය අපි කියන 6ක් නිසා අෂ්ටතලී. 6ක් නිසා අෂ්ට මේ සෙට් එකේම හැඩ ටික මොනවාද දෙන අෂ්ටතලීය. හැබැයි මෙන්න මේගොල්ලෝ කලර්ලස්. හවුද? ස්කැනේඩියම් ධන 3, සින්ක් ධන 2, කොපර් ධනායන තමයි. ටයිටේනියම් ධන 4 වගේ ඒවා මේගොල්ලෝ කලර්ලස්. මේගොල්ලෝ කලර්ලස්. කලර් එකක් නැහැ. කලර් එකක් නැහැ. හේතුව මොනවා නැති නිසාද? වියුග්ම D ඉලෙක්ට්‍රෝන නැති නිසා. වියුග්ම D ඉලෙක්ට්‍රෝන නැති නිසා. වියුග්ම D නැත. මේ ඔක්කොම පාස් පේපර්ස් වල ඇවිල්ලා තියෙනවා සහ එන ඒ පොයින්ට්ස් මතක් කරගන්න ඕනේ. අපි කිව්වා D ගණුව වර්ණවත් හේතුව ආන්තරික නිසා. මොකද්ද ආන්තරික කියලා කියන්නේ? වියුග්ම D ඉලෙක්ට්‍රෝන එකක් හරි තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය අනුව ඒගොල්ලෝ ආන්තරිකයි. හේතුව ඒගොල්ලෝගේ DD හුවමාරුව නිසා. common රෝස පාටයි, ෆෙනිවි 223 කොළ පාටයි, ක්‍රොටිව් 332 දම් පාටයි, කොපර් දන දෙක ලා නිල් පාටයි. මේ ඔක්කොම හදන්නේ ලිගන 6ක් සම්බන්ධ වෙච්ච හෙක්සෝ ලිගන, හෙක්සා ලිගන හදන්න. ඒ වගේම මේගොල්ලෝ ස්කැනේඩියම් ධන 3, සින්ක් ධන 2, කොපර් ධන, ටයිටේනියම් ධන 4 වගේ කියන ඒවා කලර්ලස්. කලර් එකක් නැහැ. හරි. ඊට පස්සේ D ගණුව වර්ණවත් වෙන්න තව ක්‍රමයක් තියෙනවා. ඒකත් මට වෙන්නේ ස්කූල් පේපර් එක තමයි හම්බුනේ කොහේ හරි. මතක නැහැ කොහෙද කියලා. ස්කෝල් එක පේපර් එකක් මට මතක විදිහට විශාඛා විද්‍යාලයේ පේපර් එකේ තිබුණේ. දැන් මෙහෙම නැතුම් ආන්තරික නොවි කලර් එකක් දෙන්න පුළුවන්. ආරෝපණ හුවමාරු. විභාගයෙන් හොඳට ක්ලික් කරගන්න මේවා. ආරෝපණ හුවමාරු. කවුද ළමයා DD හුවමාරුවකින් තොරව ආරෝපණ හුවමාරුවෙන් කලර්ස් ලබා දෙන්නේ කවුද ඉන්නේ?
තේරෙලා ළමයි රිවිෂන් ළමයි dd හුවමාරුවෙන් කලර්ස් දෙනවා තමයි මේවා කොප්ප දන් දෙක රෝස පාට කොළ පාට මේ කලර්ස් ඔක්කොම දෙන්නේ dd හුවමාරුවෙන් dd හුවමාරුවකින් තොරව ආරෝපණ හුවමාරුවෙන් කලර්ස් ලබා දෙන්නේ කවුද ආරෝපණ හුවමාරුවෙන් කවුද කලර්ස් ලබා දෙන්නේ at least එක්කෙනෙක් කියන්නේ තමයි එක්කෙනෙක් කියන්න බලන්න ආරෝපණ හුවමාරුවෙන් වර්ණවත් ඒවා ලබා දෙන අය කවුද ආරෝපණ හුවමාරුවෙන් dd හුවමාරුව නෙවෙයි හොඳේ ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් හැදෙන්න පුළුවන් මූලයක් ඒක කවුද ළමයි කවුද නෑ පුතේ නෑ යද්දි නෙවෙයි කියන්න ඕන ප්‍රභේදයක් ආරෝපණ හුවමාරුවක් කියලා ගන්න පුළුවන් ඒක නෙවෙයි මේ බලන්න එයා කියන එක ඒ උනට එක උත්තරයක් තියෙනවා MnO4 ඉන ගන්න පුළුවන් CrO4 ඉන දෙක ගන්න පුළුවන් CrO7 ඉන දෙක ගන්න පුළුවන් මේගොල්ලොන්ගේ කලර්ස් හැදෙන්නේ dd හුවමාරුවෙන් නෙවෙයි මේගොල්ලොන්ගේ කලර්ස් හැදෙන්නේ මොකෙන් නෙවෙයිද dd හුවමාරුවෙන් නෙවෙයි කලර්ස් හැදෙන්නේ මොකෙන්ද dd හුවමාරුවෙන් නෙවෙයි එක්සැම්පල් එකක් කිව්වොත් එහෙම මෙයා මෙතන ඩිරෙක්ට් දුන්නා මේක ගැලවෙලා යනවා මෙන්න මේ ආරෝපණ හුවමාරුව නිසා සම්ප්‍රයුක්ත වේව හදන නිසා තමයි මෙයාගේ කලර් එක ඇති වෙන්නේ සම්ප්‍රයුක්තව හදන නිසා තමයි කලර් එක අහගන්න එහෙනම් D ගුණ මූලාශ්‍රයේ කලර්ස් ලබා දෙන ක්‍රම කීයක් තියෙනවද ළමයි දෙකක් තියෙනවා එකක් තමයි dd හුවමාරුවෙන් අනිත් එක තමයි මොනාගේ හුවමාරුවෙන්ද ආරෝපණ හුවමාරුවෙන් කලර්ස් ලබා දෙන්නේ කවුද ආරෝපණ හුවමාරුවෙන් කලර්ස් ලබා දෙන්නේ permanganate chromate dichromate තවන්න manganate කොළ පාට MnO4 ඉන්න දෙක මෙන්න මේ සෙට් එක ගන්න පුළුවන් MnO4 ඉන්න දෙක වගේව ගන්න ඔය අපි කතා කරේ මොනවා ගැනද කලර්ස් ලබා දෙන විදිහක් ගැන හරි අපි දැන් D ගුණ මතක තියාගන්න තව කෙටි ක්‍රම ටිකකට යන් D ගුණ මතක තියාගන්න හරි ඔයාලා දන්නවා ඊයේත් කතා කරා මේක හැමදාම කතා කරනවා ඊයේ පේපර් එකෙත් කතා කරා යකඩ මිනිස් කපුටා කියන්නේ ක්‍රොමියම් වලට ක්‍රෝ කියලා කියවෙනවා යකඩ මිනිස් කපුටා ක්‍රෝ කපුටා මෙන්න මේගොල්ලෝ යකඩ මැංගනස් ක්‍රොමියම් වගේ ඒවා අගන මේගොල්ලන්ට ඇමෝනියා ටිකක් දැම්මා ඇමෝනියා ගොඩක් දැම්මා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඇමෝනියා ටිකක් දැම්මත් ඇමෝනියා ගොඩක් දැම්මත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මත් මොනවද වෙන්නේ ඇමෝනියා ටිකක් දැම්මත් ඇමෝනියා ගොඩක් දැම්මත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගොඩාක් දැම්මත් මේගොල්ලෝ හැම වෙලාවෙම හදන්නේ මොනවද හයිඩ්‍රොක්සයිඩ් මේ අවක්ෂේප ඒගොල්ලෝ හදන්නේ හයිඩ්‍රොක්සයිඩ් මේ අවක්ෂේප යකඩ හදනවා මොනවද ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් තමයි ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් මොන පාට කැත්ත කොළ මොන පාටද කැත්ත කොළ පාට තව එකක් හදනවා යා ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් යා මොන පාටද රතු දුඹුරු පාටයි මැංගනස් හදනවා MnOH2 ක්‍රීම් සුදු පාටයි නැත්නම් සුදු පාට අවක්ෂේපයක් හදනවා ක්‍රොමියම් හදනවා කාණ්ඩ විශ්ලේෂණ අපිට හම් වෙනවා ක්‍රොමියම් හයිඩ්‍රොක්සයිඩ් මේක මොන පාට අවක්ෂේපයක්ද කොළ පාට අවක්ෂේපයක් මොන පාටද කොළ පාට ඔන්න දැන් D ගොනුවේ මෙන්න මේ කැටායන තුන හැර ඉතිරි කැටායන කීපයක් තියෙනවා ඒකට මෙන්න මෙහෙම එකක් වෙන්න පුළුවන් M තියෙනවා කැටායන M දැන් N කියලා මම දාන්නම් එයාට අපි ඇමෝනියා දාපුවම මෙයා හදනවා MOH N කියලා අවක්ෂේපයක් හදනවා MOH N අවක්ෂේපයක් කියලා හදනවා ඊට පස්සේ එයාට වැඩිපුර ඇමෝනියා දැම්මොත් එයා හදනවා M මොකද MnH3 N වාරයක් ඔන්න ඔයගේ හදනවා අගට මෙන්න මේ කැටායන තුන කවුද යකඩ මිනිස් කපුටා යකඩ කියන්නේ කවුද ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් කැතකොළ පාටයි ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් රතු දුඹුරු පාටයි මැංගනස් හයිඩ්‍රොක්සයිඩ් සුදු පාටයි ක්‍රොමියම් හයිඩ්‍රොක්සයිඩ් කොළ පාටයි මෙන්න මේගොල්ලෝ ආයෙ දිය වෙන්නේ නැහැ ඇමෝනියා මේ තුන් දෙනා හැර යකඩ මැංගනස් ක්‍රොමියම් හැර කවුද ඕනම කැටායනයකට ඇමෝනියා ටිකක් දැම්මොත් එහෙම හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයක් හදනවා වැඩිපුර ඇමෝනියා දැම්මොත් ඒක දිය වෙලා යනවා හරි අපි ටික ටක් ගාලා මතක් කරගමු
පාරම්පරික ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකය කවුද? පාරම්පරික ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කල හදපු එක කවුද? SLFP වෙන්නෝ ශ්‍රී ලංකා ෆ්‍රීඩම් පාර්ටි. කවුද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කලස් ලබා දෙන්නේ කවුද? කවුද? කොප දන දෙක මොන පාටද ළමයි? කොප දන දෙක නිල් පාටයි ජලීය ද්‍රාවණය. නිල්. කොප දන දෙක නිල් පාටයි. ඇමෝනියා ටිකක් දාපුවාම කොප හයිඩ්‍රොක්සයිඩ් ඒත් මොන පාට අවක්ෂේපයක්ද? නිල් පාට අවක්ෂේපයක්. කොප හයිඩ්‍රොක්සයිඩ් නිල් පාට අවක්ෂේපයක්. ඇමෝනියා වැඩිපුර දාපුවා Cu NH4 ධන දෙක මේකත් මොන පාටද? තද නිල් පාටයි. බලන්න පරම්පරා තුනක් මෙතන හතර තියෙනවා. හතර තියෙනවා. කොපර් ධන දෙක නිල් පාටයි, කොපර් හයිඩ්‍රොක්සයිඩ් නිල් පාටයි, ඇමෝනියා වැඩිපුර දාපුවාම CuNH4 ධන දෙක වලට නිල් පාටයි. පරම්පරා තුනෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඩීගුණු කැටායනේ තමයි කවුද? කොපර් ධන දෙක. හරි. SLFP කැටායන. ඊළඟ එකේ ඉන්නවා පැත්ත මාරු කරපු එක. UMP නම් ශ්‍රී ලංකාවේ කෙනෙක්. SLFP ආපේ කෙනා තමයි නිකල්. නිකල් මම කොළ පාටයි පළවෙනි පරම්පරාව. එයා කියනවා මම පළවෙනි පරම්පරාවේ කොළ පාටයි. very good නිසා මතකයි. ඊට පස්සේ යාට ඇමෝනියා ටිකක් දානවා. ඇමෝනියා ටිකක් දානවා. તો නිකල් හයිඩ්‍රොක්සයිඩ් මම දෙවෙනි පරම්පරාවේ කොළ පාටයි. හැබැයි සල්ලි ටික වැඩිපුර දුන්නාම ඇමෝනියා වැඩිපුර දාපුවාම නා දෙන්නේ NiNH3 6ක් ධන දෙක නයන ගොඩයි නිල් පාට ද්‍රාවණ. පළවෙනි එක්කෙනා ද්‍රාවණ, දෙවෙනි එක්කෙනා අවක්ෂේප, මෙයා ද්‍රාවණ. ද්‍රාවණ එක්වස් අවක්ෂේප කොළ පාට නිල් කොළ නිල්. හරි. ඒ අපි කතා කරේ ඉක්මනින් කතා කරමු අපි. ඒ අපි කතා කරේ පක්ෂේ මාරු කරපු එක්කෙනා කවුද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආවා. UFA නම් කවුද? නිකල්. බදුලෙත් ඉන්නවා එහෙම එක්කෙනෙක් පැනපු එක්කෙනෙක් කියලා මම කියන්නේ පස්සේ. ඊට පස්සේ ඔන්න අපි කොපර් නිකල් පේකෝනි ඊළඟ එක්කෙනා ෆෙරස් ස්කැටි වැක්‍රෝ මැන්ෆේ නෑ කෝනිකු ඊළඟ එක්කෙනා කොබොල්ට් මේ තමයි ශිෂ්‍යාවන් නියෝජනය කරන එකම එක ඩීගොන මූලද්‍රව්‍ය මොනවාද? කෝබෝල්ට් ධන දෙක රෝස පාටයි. ජලීය ද්‍රවණ වඩාම ස්ථායී වෙන්නේ කෝබෝල්ට් ධන දෙක රෝස පාටයි. ඊට ඇමෝනියා ටිකක් දානවා. එයා හදනවා කෝබෝල්ට් හයිඩ්‍රොක්සයිඩ්. එයත් රෝස පාට රුව අවක්ෂේපයක්. එයත් මොන පාටද? රෝස පාට රුව අවක්ෂේපයක්. ඊට දානවා ඇමෝනියා ගොඩාක් දානවා. ඇමෝනියා වැඩිපුර දානවා. දැන් ඔන්න පොඩි කාලේ රෝස පාට තිබිලා CONH6 ධන දෙක මොන පාටද? කහ දුඹුරු පාටයි. ඊට පස්සේ වැඩිපුර දැම්මත් CONH6 ධන තුන මේක මොන පාටද? රතු දුඹුරු පාටයි. මේක කහ දුඹුරු පාටයි, මේක රතු දුඹුරු පාටයි. පොඩි කාලේ රෝස පාට ඒවා කල්ලාදී මොනවද? කලර්ස් වැඩි වෙන්න පටන් ගන්නවා. එහෙනම් ශිෂ්‍යා බලන්න ඩීගුණු කටායන ටික මතක තියාගන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නියෝජනයේ කොප ධන දෙක පක්ෂ මාරු කරපු කටායන තමයි කවුද? නිකල් ධන දෙක. ශිෂ්‍යාවන් නියෝජනය කරන කටායන තමයි කවුද? කෝබෝල්ට්. රෝසයි කහ දුඹුරු රතු දුඹුරු කලර්ස් එන්නේ මොනවද වෙන්නේ? වැඩි වෙලා යනවා. මේක මෙතනට ගේන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වගේ ඔක්සිකාරකයක් දානකොට පාස් පේපර්ස් වලට හම්බෙයි. හරි. ඔන්න මෙතන තියෙන කලර්ස්. ඔව්. ඊට පස්සේ මම ඔයාලට කියන්නම් කලර්ස් ගැන කියන්න ඕන ඩීගලොන් ටට්ට කරලා මතක් කරන් ගියා. අවසාන විනාඩි 5 යන්නේ. ඊට පස්සේ මේ ක්ලෝරයිඩ් දාපුවම ක්ලෝරයිඩ් වැඩිපුර හම්බුනාම MnCl4 එන දෙක ස්කැටි වැක්‍රොමැන්ෆේ FeCl4 එන ස්කැටි වැක්‍රොමැන්ෆේ නිකල් NiCl4 එන දෙක CuCl4 එන දෙක මේ සෙට් එකම කහ පාටට හුරු ද්‍රාවණ මේ ක්ලෝරයිඩ් වල එකම එක්කෙනෙක් ඉන්න කල වෙනස් වෙච්ච කෙනෙක් කෝබෝල්ට් ධන දෙක තිබ්බොත් එයා හදන COCl4 එන දෙක
මොන පාටද? නිල් පාට ද්‍රාවණයක්. බලන්න ඔක්කොම ටික එකට අරගෙන මතක තියාගන්න. මැංගනස්, ෆෙරස්, නිකල්, කොපර් කියන සෙට් එකම කහ පාට රුධ්‍රාවණ. කෝබෝල්ට් දන්න දෙක විතර මොන පාටද ළමයි? නිල් පාටයි. නිල් පාටයි. නිල් පාටයි. මම හිතනවා ඔගෙන් සෑහෙන ටිකක් කොට දාගන්න පුළුවන් කියලා. බලන්න කලර්ස් ටික දන්න ටික කියාගෙන යන්න මෙතන මම ඉතින් මතක් කරන්නම්. නිකල් ක්ලෝරයිඩ් වලට HCl දැම්මොත් හදනව මොනවාද? NiCl4 ඉන දෙක. එයා මොන පාටද? සෝරි. පළවෙනි කියන්නේ කොපර් වලට ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දාපුවම මොකද ළමයි කලර් එක? මේ තියෙන්නේ කොපර් වලට වැඩිපුර ඇමෝනියා හෝ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දාපුවම මේ ඇමෝනියා ටිකක්. මේ ඇමෝනියා වැඩිපුර නැත්නම් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර. දාපුවම හදන්නේ මොනවද? CO NH3 හතරක් දාන දෙක. ඒක තද නිල් පාට. එහෙනම් පළවෙනි කලර් එක නිල් පාට එක. මොකද කියන්නේ? කොපර් සල්ෆේට් ජලීය ද්‍රාවණයකට වැඩිපුර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දාපුවම නිල් පාටයි. මොන පාටද? නිල් පාටයි. නිකල් වලට HCl දාපුවම මොන පාටද? NiCl4 ඉන දෙක මොන පාටද ළමයි? කහ පාටයි. කහ පාටක එක බල්ලට දාන්න. ඊට පස්සේ කොපර් වලට HCl දැම්මොත් එහෙම CuCl4 ඉන දෙක මොන පාටද? කහ පාටයි. කහ පාටයි. ඊට පස්සේ කෝබෝල්ට් වලට ක්ලෝරයිඩ් හම්බුනොත් වැඩිපුර එයා හදන CuCl4 ඉන දෙක මොන පාටද? නිල් පාටයි. නිල් පාටයි. ඒක උත්තරේ එන්න ඕන කෝබෝල්ට් ක්ලෝරයිඩ් ද්‍රාවණයකට වැඩිපුර සාන්ද්‍ර HCl දාන්න. වැඩිපුර සාන්ද්‍ර HCl දැම්මොත් එහෙනම් කෝබෝල්ට් දාන දෙකකට එයා නිල් පාටයි. ඔතන ඉන්න තව කලර්ස් දෙකක් තියෙනවා කවුද? Fe ධන තුනට thiocyanate හම්බුනොත් 2018 එසේ Fe SCN twice ලේ රතු පාටයි. පාටද? ලේ රතු පාට. blood red ද්‍රාවණ. ලේ රතු පාට ද්‍රාවණ. ferrous thiocyanate. ඊළඟ එක අහගන්න අන්තිම එක. ඊළඟ එක මොකද්ද? ක්‍රෝමේටයක් ස්ථාය වෙන්න ළමයි ශාරීය මාධ්‍ය. ක්‍රෝමේටයක් ස්ථාය මොනවද? ශාරීය මාධ්‍ය. මේකට අම්ලයක් දැම්මොත් එහෙම එයා යනවා Cr2O7 වෙන දෙකට යනවා. ක්‍රෝමේට් ළමයි කහ පාටයි. මෙහා තැඹිලි පාටයි. ක්‍රෝමේටයක් ස්ථාය මොන මාධ්‍යද? ශාරීය මාධ්‍ය. ඒකට අම්ලයක් දැම්මොත් එයා ඩයික්‍රොමේට් වලට යනවා. ඉතින් විනාඩිය. ඊට පස්සේ ඩයික්‍රොමේටයක් ස්ථායි වෙන්නේ මොන මාධ්‍යද ළමයි? ආම්ලික මාධ්‍ය. ඩයික්‍රොමේටයක් ස්ථායි වෙන මොන මාධ්‍යද? ආම්ලික මාධ්‍ය. යට ශාරයක් දැම්මොත් එයා ක්‍රෝමේට් වලට එයා මොන පාටද? කහ පාටයි. කහ පාටයි. හරි. එතකොට පළවෙනි එක බලන්න කොපර් සල්ෆේට් ද්‍රාවණයකට වැඩිපුර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දාපුවම හදන්නේ මොනවාද ළමයි? මෙන්න මේ සංයෝග. ඇමෝනියා හෝ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. මොකද ඇමෝනියා දාන්න බෑ. ඇමෝනියා වායුයි වාෂ්ප වෙනවා. එයා ජලයේ දිය ගාලා මොනවා බවට පත් කරගන්න ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් බවට පත් කරගන්නවා. ඒක මොන පාටද? තද නිල් පාටයි. තද නිල් පාට වැඩිපුර දැම්මොත්. හරි. පළවෙනි එක නා තද නිල් පාටයි. පළවෙනි එක NiCl4 තනුක HCl වැඩිපුර දැම්මොත් එහෙම NiCl4 ඉන දෙක මේ තියෙන මොන පාටද? කහ පාට රුධ්‍රාවණයක්. FeCl3 වලට ඇමෝනියම් thiocyanate දාපුවම thiocyanate එක්ක හදන FeSCN twice ලේ රතු පාට ද්‍රාවණයක්. ඊළඟ එක කොපර් සල්ෆේට් වලට HCl දැම්මොත් එහෙම CuCl4 ඉන දෙකේ මොන පාටද? කහ පාට ද්‍රාවණයක්. ඊට පස්සේ ඩයික්‍රොමේට් වලට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් ඩයික්‍රොමේටයක් ස්ථාන ආම්ලික මාධ්‍යයේ භස්මයක් දැම්මොත් එහෙම තැඹිලි පාට ළමයි මොන පාට වෙනවද? තැඹිලි පාට කලර් එක මොන පාටද? කහ පාට වෙන කලර් එක චේන්ජ් වෙනවා. ඊට පස්සේ අන්තිම එක සාන්ද්‍ර කෝබෝල්ට් ක්ලෝරයිඩ් ද්‍රාවණයකට සාන්ද්‍ර HCl දැම්මොත් එහෙම CuCl4 ඉන දෙක මොන පාටද? නිල් පාටයි. CuCl4 ඉන දෙක මොන පාටද? නිල් පාටයි. පුළුවන් නම් ඩීගොනේ කලර්ස් වෙන ප්‍රශ්න ටික කරන්න. අපි ආපහු හම්බෙනවා සිකුරාදා උදේ 4:00ට රවුල් නියමයෙන්. පාස් පේපර්ස් ටික හැමෝම කරන්න ප්‍රශ්න ටික ඉස්සලා කරන්න ලකුණු දාන්න. ඊට පස්සේ